ආයුබෝවන් දරුවනේ සුබ දැසනක් ඔක්කොටම අද දිනේදී අපි සුපුරුදු පරිදි 11 ශ්‍රේණියේ විද්‍යාව තියරි පන්තිය ආරම්භ කරන්න නියමිතයි. ඉතින් දරුවනි මුලින්ම ඔයගලන්ට ශබ්දය ඇහෙනව නේද? මට චුට්ටක් ආන්සර් එකක් දෙන්න සඳුනේ. ඇහෙනවා. ඔව් ඇහෙනවා. හොඳයි. හරි. එහෙනම් අපි ආරම්භ කරන්න යන්නේ එදා අපි නවත්තපු තරංග චලිතයට අදාළ ඊළඟ කොටස. මම චුට්ටක් මතක් කරගන්නම් ගිය සතියේ අපි කතා කරපුම ඒ කොටස් ගැන. ඊයේ දිනේදී අපි පවත්වන්න බලාපොරොත්තු වුණු හරි. එහෙනම් මම ගිය සතියේ කාරණා ටික පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. අපි එදා කතා කරේ තරංග චලිතයට අදාළව තරංගවල යාන්ත්‍රික තරංග පිළිබඳව. එතන මම චුට්ටක් මතක් කරොත් තරංග ගැන කතා කරනකොට මේ තරංගවල අපි කොටස් දෙකකට බෙදනවා ප්‍රධාන වශයෙන්. ඒ තමයි යාන්ත්‍රික තරංග හා විද්‍යුත් චුම්බක තරංග කියලා. එකක් තමයි යාන්ත්‍රික තරංග, අනිත් කාරණේ තමයි විද්‍යුත් චුම්බක තරංග. අපි එදා අත්‍තරම කතා කරේ යාන්ත්‍රික තරංග පිළිබඳව. යාන්ත්‍රික තරංගයක් කියන්නේ අංශුන් තියෙන්න ඕන. එහෙම නැත්නම් තරංගයේ චලිතය සඳහා මාධ්‍යයක් තියෙන්න ඕන. අනිම මාධ්‍යයක් තියුණොත් විතරක් ඒ තරංගය ප්‍රචාරණය වෙන්න පුළුවන් නම් අපි ඒකට කිව්වේදා යාන්ත්‍රික තරංග කියලා. ඉතින් මේ යාන්ත්‍රික තරංගත් ඒ හැඩය අනුව අපි කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි තීව්‍රයක් තරංග, අනිත් එක තමයි අන්වායාම තරංග. ඉතින් මෙන්න මේ තීව්‍රයක් තරංග හා අන්වායාම තරංග කියන ඒවලට නිර්වචනයක් අපි ඉදිරිපත් කරා. ඒ තමයි තීව්‍රයක් තරංගය අනුව තරංගයේ චලිත වන දිශාවට ලම්බකව අංශුන් කම්පණය වෙනවා නම් එවැනි තරංග වලට අපි කියව තීව්‍රයක් තරංග. ඒ කියන්නේ තරංගය ගමන් කරන්නේ මේ දිශාවට වෙන නම් අංශුන් ටික ගමන් කරන්නේ මෙන්න මේ විදිහට ඉහළ පහළ. ඒ වගේම අන්වායාම තරංග වල විශේෂත්වය උනේ මොකද්ද? අංශුන් සමාන්තරව කම්පණය වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් මෙන්න මේ විදිහට තරංගයක් ඇන්දොත් මේ තරංගයේ තරංග ප්‍රචාරණය වෙන දිශාව ඉදිරි දිශාව අංශුනුත් කම්පණය වෙන්නේ ඉස්සරහට හා පස්සට. එහෙම නැත්නම් තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව. හැබැයි ඒ අංශුව සම්පූර්ණයෙන්ම ඉදිරියට යන්නේ නැහැ. ඒ අංශුව ඉදිරි කෙනාගේ වැදිලා නැවත පස්සට යනවා. අන්න ඒ ආකාරයෙන් තමයි මේ තීරයක් තරංග හා අන්වායාම තරංග සිදුවන්නේ. ඒ අතරින් තීරයක් තරංග දැක ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි ජල තරංග. අන්වායාම තරංග දැක ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි අපේ කටහඬ. ඇත්තටම කටහඬ ගමන් කරනවා දැක ගැනීමට නොහැකි වුණත් එහි යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අන්වායාම තරංග ආකාරයේ හැඩයි. ඉතින් මේ තරංගවල ඊළඟට අපි එදා කතා කරා තරංගයේ හැඩය අනුව එහි භෞතික රාශී කිහිපයක් ගැන අවබෝධය දුන්නා. මේ වගේ තරංගයක් තියෙනවා නම් මේ තරංගයේ මධ්‍ය පිහිටුම තමයි මේ තියෙන්නේ. මේ මධ්‍ය පිහිටුමේ සිට අංශුවකට යා හැකි උපරිම උසට අපි එදා කිව්වා තරංග විස්තාරය කියලා. තරංග විස්තාරය. ඒ වගේම තමයි මෙහි අංශුවක් එම අංශුව වගේම තවත් ඒ ආකාරයේම චලනයක් සිදු කරනවා නම් එහෙම නැත්නම් අපි කියනවා එකම කලාවේ සිදුවන චලිතයක් සිදු වෙනවා නම් අනුයාත අංශ දෙකක් අතර අන්නේ අනුයාත අංශ දෙක අතර දුරට අපි කියනවා තරංගායාමය. නැත්නම් ඔකට සරලම විදිය තමයි ශීර්ෂ දෙකක් අතර වඩාත්ම හොඳම වචනේ තමයි අනුයාත ශීර්ෂ දෙකක් අතර කෙටිම දුර. ඒ අනුයාත ශීර්ෂ දෙකක් කියලා ගත්තාම මෙන්න මේක තමයි ශීර්ෂ. මෙන්න මේකට කියනවා අපි තරංග ආයාමය. තරංග ආයාමය. ඊළඟට අපි කියපු දේ තමයි මේ වගේ තරංගයක් සිදුවනකොට මේ කොටස සහ මේ කොටස දෙක එකතුවක් තමයි ඇත්තටම එක කම්පනයක්. මේ එක කම්පනයක් සිදු වෙන්න ගත වෙන කාලයට අපි කිව්වා ආවර්ත කාලය කියලා.
ඒ වගේම තමයි තත්පරයක් තුළදී සිදුවන වටගණන හෙවත් තත්පරයක් තුළ සිදුවන කම්පන සංඛ්‍යාවට අපි කියවා සංඛ්‍යාතය. මේ එදා අපේ කතා කරපු දවසේ ඒ කාරණා කීපය තමයි මම පොඩ්ඩක් රිවිෂන් විදියට නැවත මතක් කරේ. හරි. දැන් මම අද එන්නේ මේක තව චූටිම දෙයක් තියෙනවා. ඒ තමයි තරංගයක ප්‍රවේගය කොහොමද හොයන්නේ සහ ඊට අදාළ සූත්‍රය කොහොමද අපි ගන්න කියලා. හරි. ඔබට දන්නවා ඇති අත්‍තරම ප්‍රවේගය කියන කාරණය ප්‍රවේගයක් කියන්නේ ඒකක කාලයකදී සිදු කරන විස්ථාපනය. ඉතින් 10 වසරේ දෙවෙනි පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙනගත්ත කාරණයක්. එතකොට වේගය නමුත් ප්‍රවේගය කියලා දෙකම ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ දන්නවා වේගයට අදාළ නම් දුර බෙදීම කාලය කියන සංකල්පය ගන්නවා. ප්‍රවේගයට අදාළ නම් විස්ථාපනය බෙදීම කාලය කියන සංකල්පය තමයි ගන්න දරුවනේ. හැබැයි අපි මේ අවස්ථාවේදී ඒ සූත්‍ර අදාළ කරගන්න බෑ. හේතුව තමයි දුර කියන කෙනෙක් හරියටම නිශ්චිතව මේක හොයාගන්නත් බෑ. කාලය කියන කෙනා ගන්න බෑ. හැබැයි ඊට ආදේශකයක් තියෙනවා. දුර කියන කෙනා එහෙම නැත්නම් එක තරංගයක් ගමන් කරන්න ගත වෙන කාලය හා දුර කියන එක මේ අපේ නිර්වචන වලින් ගන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් තරංග ආයාමය සංඛ්‍යාතෙන් ගුණ කරලා මේ ක්‍රියාවලිය කරන්න. මම ඒ නිසා සූත්‍රය ලියන්නම්. තරංගයක වේගයවත් ප්‍රවේගය වෙන සූත්‍ර විදිහට අපි ඉදිරිපත් කරනවා. වේගය සමානයි තරංග ආයාමය ගුණ කිරීම සංඛ්‍යාතය. නැත්නම් අපිට මේ දෙක මාරු කරලා ලියන්න පුළුවන්. එතකොට ඔයගලන්ට සූත්‍රය නිවැරදිවම ගොඩනගා ගන්නත් පුළුවන්. සංඛ්‍යාතය ගුණ කිරීම තරංග ආයාමය. මේක v සමානයි f lambda කියන සංකේතවත් කරන්න පුළුවන්. v සමානයි f lambda. එතකොට v කියන්නේ වේගය, f කියන්නේ සංඛ්‍යාතය, lambda යනු තරංග ආයාමය. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි ඕනෑම ආකාරයකින් මොකක්ම හරි විදියට වේගය හෝ මොකක් හරි කිව්වොත් ඒකේ ඒකක කියන එක ගන්න ඕන අපි අනිවාර්යයෙන්ම ms ඍණ එක හෝ එහෙම නැත්නම් පැයට කිලෝමීටර් වගේ ඒකකයක්. දැන් මෙතනදිත් වේගයට අදාළ මේ ඒකකයේ එයිද? ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මම චුට්ටක් කියලා දෙන්නම්. ඒකක පිළිබඳ කිව්වොත් මේ ඉන්නේ f හෙවත් සංඛ්‍යාතය. එයාගේ ඒකකය අපි දුන්නා ඇත්තටම තත්පරයට කියන එක තමයි ඒකකය. නැත්නම් තනි ඒකකයක් විදිහට අපි භාවිත කරේ හර්ට්ස් කියන එක. ඉතින් මෙයා හර්ට්ස් හෙවත් තත්පරයට නම් ලැම්ඩා මනින්නේ මීටර වලින් නම් ඔයගලන්ට හිතෙන්න හොඳට බලන්න හර්ට්ස් වෙනුවට ඔයගොල්ලෝ තත්පරයට කියන එක ආදේශ කරොත් ඒත් එන්නේ ms ඍණ එකමයි. ඒත් එන්නේ ms ඍණ එකමයි. මේ තියෙන්නේ ඒකික සම්බන්ධය. ඒකික සම්බන්ධය. මේ තියෙන්නේ ඒකික සම්බන්ධය. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලිවදී තරංගයක වේගය හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒ තමයි සරල මත තියෙන v f lambda. මේ තියෙන්නේ ඒ සූත්‍රය. අපි ඒ නිසා චුට්ටක් උපමාට්ටුකාවක් දාගමු එදා කොටස අවසන් කරපු තැනින්ම. ඒ තමයි වේගය කියලා උපමාට්ටුකාවක්. වේගය. භවතු සබ්බ මංගල. හරි. ඒ යටතේ ලියාගමු වේගය ගාව තරංගයක් එක් ආවර්ත කාලයකදී තරංගයක් එක් ආවර්ත කාලයක් තුලදී විහංග මයික් එක ඔන් කරලා මේක කරලා අපි ඒ නිසා මේ අයින් කරනවා. යා නැවත contact අපේ my.my teachers.lk මේව කරගෙන අනිමත් එන්න.
මොකද කවුරුවත් අනවශ්‍ය විදියට කිසිසේත්ම මයික් ඔන් කරන්න එපා. හරිද? අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩක් ඔයගොල්ලන්ට රේස් වෙන්න ඔයගොල්ලන්ගේ අත උස්සලා චුට්ටක් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. නෑ රිමූව් කරලා අපි අපි ඒ රිපෝට් කරලා තියෙනවා. අයින් කරා සහ එයාව රිපෝට් කරලා තියෙන සම්පූර්ණයෙන්. හරිද? හරි. ඒකත් චුට්ටක් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න. අපි හරියටම chance එකක්වත් දෙන්නේ නෑ. නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන. ඒ වගේම කිසිදු chance එකක් මේ ඔන්ලයින් වැඩසටහනේදී ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. ඒ වගේ අනවශ්‍ය දේවල් කරන්න. හරි. ඒක චුට්ටක් මතක තියාගන්න. නමුත් ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇසීමේ නිදහස තියෙනවා. ඒක අපේ ප්‍රධානම අරමුණ. ඔයගොල්ලන්ට ඒ ආකාරයෙන් නිවැරදි ක්‍රමවේදයක් තියෙන ප්‍රශ්න අහන්න. අත උස්සලා චුට්ටක් ඒක දැනුවත් කරලා ඒ සමහරවිට අපි ප්‍රශ්නය එහෙම රිපෝට් ජීවිතේ ඩිවයිස් එකෙන් zoom යන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට එහෙම අපි රිපෝට් කරලා අයින් කරොත් කොයි ආකාරයෙන්වත් ඔයගොල්ලෝගේ account එකකින් zoom හරහා වෙන කිසිදු මේ පන්ති විතරක් නෙවෙයි වෙන කිසිදු zoom ආකාරයේ ක්ලාස් එකකට join වෙන්න බැරි වෙයි. ඒ නිසා එකක් චුට්ටක් වග බලා ගන්න. හරි. අපි කියමින් හිටියේ වේගය කියන කාරණේ. මම ඒට අදාළ නිර්වචනය ලියන්න හැදුවේ. අපි ඒක ලියාගමු. තරංගයක් එක් ආවර්ත කාලයක් තුලදී ලින්ක් එක ෂෙයා කරලා කමක් නැහැ. යාළුවන්ට ජොයින් වෙන්න පුළුවන්. ඒවත් කරන්නේ හැබැයි පසුබිමක් වෙනස් කරනවා. අද මේ ඒවල තියෙන ඕපන් ලින්ක් එකක්. ඒ නිසා ඔයගොල්ලන්ට ඕන කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට පේමන්ට් වෙබ්සයිට් එක හරහා එන්න අපි දැම්මොත් ඒක ෂෙයා කරන්න බැරි වෙන තමයි. ඉදිරි මාසවලදී ඉදිරි කාලයේදී පේමන්ට් කරපු අයට විතරයි ඔයගොල්ලන්ට සහභාගී වෙන්න ලැබෙන්නේ. හරි. හරි. අපි එහෙනම් ලියාගෙන හිටියේ තරංගයක් එක් ආවර්ත කාලයක් තුලදී තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීම තරංග වේගය ලෙස හැඳින්වේ. අපි මෙන්න මේ බෝඩ් එකේ තියෙන මේ සූත්‍රය ඒකට අදාළ v = f ලැම්ඩා කියන ආකාරය හා ඒකක සම්බන්ධය ඉක්මනට දාගමු. මම ඊට අදාළ චුටි ගානකුත් ඕගොල්ලන්ට පොඩ්ඩක් හදවනවා. හරි. අපි ඉක්මනට දාමු මේ කොටස් ටික. ඒකක අවබෝධය අතිශය වැදගත්. හේතුව තමයි O level paper එකේ පවා පළවෙනි දෙවන තුන්වෙනි ප්‍රශ්න සඳහා අනිවාර්යයෙන්ම අහන්නේ යම් රාශියක යම් අවස්ථාවකයකට අදාළ ඒකක. හරි නේද? මේක දාන්න නැති. වේගය සමානයි සංඛ්‍යාතය ගුණ කිරීම තරංග ආයාමය v = f ලැම්ඩා මේ ආශ්‍රිත තමයි අපි සූත්‍රය දක්වන්නේ. හරි. මම දැන් පොඩි ගානක් දෙනවා මේට ආශ්‍රිතව අපි චුට්ටක් ඒක ලියාගෙන ඉමු. ලියාගමු. යාන්ත්‍රික තරංගයක සංඛ්‍යාතය යාන්ත්‍රික තරංගයක සංඛ්‍යාතය 50 හර්ට්ස් වන අතර මෙහි තරංග ආයාමය 10 සෙන්ටිමීටර් වේ.
10යි සෙන්ටිමීටර් වේ. තරංගයේ වේගය සොයන්න. තරංගයේ වේගය සොයන්න. තරංගයේ වේගය සොයන්න. හරි. මේ සූත්‍රය භාවිතා වෙන්නේ මේක ඉක්මනට හදලා ආන්සර් එක ගත්ත අය පමණක් මට චුට්ටක් රේස් hand ඔයගොල්ලෝගේ අත පොඩ්ඩක් උස්සන්න පුළුවන්. ඉක්මනට හදමු. හරිය කල්පනාවෙන් නිවැරදිව ඒකක ආදේශ කරන්න. අපි දීපු ඒකක වලින්මයි ආදේශ කළ යුත්තේ. ඔන්න ඔය තැන් තමයි විභාගේ වරද්දන ප්‍රධාන තැන්. අපි මේ දේවල් අනිවාර්යෙන් නිවැරදි කරගත යුතුයි. එකතු උස්සලා තියෙනවා බලමු. ආන්සර් එක අහලා සඳුනි මොකක්ද ආපු ආන්සර් එක? 5 ms ඍණ 1. සමින්දි 5 ms ඍණ 1 සර්. තරුෂි අනිත් අයගේ ඒ ආන්සර් එකම දාවේ. අශිනී අශාන් ඔව් හරි. අපි බලමු හදලා. මේ බලන්න අපිට දීලා තිනවා 50 හර්ට්ස් කියලා. ඒක ගුණ කරන්න ඕන තරංග ආයාමය. තරංග ආයාමය දුන්නේ 10 සෙන්ටිමීටර්. හොඳට මතක තියාගන්න සම්මත ඒකක හැර අනිත් ඒවා වලින් ආදේශ කරන්න එපා. මෙයා සෙන්ටිමීටර් නම් මෙයා ආදේශ කළ යුත්තේ මීටර වලින්. ඒ නිසා මෙන්න මේක කියන්නේ. එහෙනම් අපි ඔයගොල්ලෝ දන්නවා ගණිතයට අනුව මෙහි ඉවත් කරන්න පුළුවන්. ඒ ඉවත් කරාට පස්සේ අපිට එනවා 5යි ms ඍණ 1. මෙන්න මේ ගණිතයේදී අපි මේක ඇත්තටම ගාණක් නේ. ඒතර කරන වැරද්දක් තමයි ගණිත ගුරුවට අනුව මේ ඒකක පළවෙනි පියවරේදී ආදේශ කරන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්න එපා. අනිවාර්යයෙන්ම පළවෙනි පියවරේදී ඒකක ආදේශ කරන්න. ඒ ආදේශ කළ අවසාන උත්තරෙත් ඒකක තියෙන්න ඕන. මොකද සමහර වෙලාවට ගොඩක් අයගේ වෙන වැරද්දක් තමයි මේක ඒකක දාන්නේ ගණිත ගුරුව. අනුත්ති ප්‍රශ්නයක් නැත්නම් හරි. එතකොට මෙන්න මේක අපි හදාගත්තේ නැති අය චුට්ටක් අයිමත් හදාගමු. වැරදිච්ච අය අයිමත් රතු පෑනෙන් හදාගන්න. එතකොට තමන්ට තේරෙනවා මෙන්න මේ තැන තමයි වැරදුනේ. ඒ වැරදුනා නම් අනිවාර්යෙන් එතන වැරදිච්ච හේතුව රතු පෑනෙන් ලියාගන්න. මොකද ඕගොල්ලෝ මේ නෝට් එකක් බලන්නේ අදක නෙවෙයි. ඕගොල්ලෝගේ එක්සෑම් එකක් ලඟ වුණාම විශේෂයෙන්ම ඊළඟ ඕගොල්ලන්ට එන O level විභාගයට කලින්. ඒ නිසා අනිවාර්යෙන්ම මේකට හුරු විය යුතුයි. සහ ඕගොල්ලෝ මේ කාරණා වැරදින තැන් දමාගත යුතුයි. මොකද මේ සෑම දෙයක්ම කරන්නේ වරදින එක වළක්වන්න. ඒකයි අපේ ෆීඩ්බැක් පේපර්ස් වලත් අරමුණ. පසු විපරම ගොඩාක් අය පේපර් එක කරලා ඇවිල්ලා කියනවා අයියෝ අපරාධ කියලා. ඕක ඇති වෙන්න බෑ. කොහෙත්ම ඇති වෙන්න බෑ විභාගයකට ලිව්වට පස්සේ. හරි. මේක දාගන්න ඇති. ඔන්න එනවා අපි අද මාතෘකාවට එහෙම නැත්නම් අද ප්‍රධානත වශයෙන් කතා කරන මාතෘකාව ඒ තමයි විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග. මොකක්ද මේ විද්‍යුත් චුම්බක තරංග? අර තරංග වලට වඩා වෙනස්ද? ඇයි වෙනස් වෙන්නේ කියන කාරණා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේක ඇත්තටම වෙනස්. ඔව්. තරංග ආකාරයක් බව ඇත්ත. මෙය ශක්තියක් තමයි රැගෙන යන්නේ. නමුත් ඒ රැගෙන යන ශක්තියේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි විද්‍යුත් හා චුම්බක කියන තරංග දෙකක් එකිනෙකට ලම්බකව අරන් යන්නේ. මම පොඩි රූපයක් ඇඳුත් මෙන්න මේ වගේ දෙයක්. දැන් හිතන්න ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා
අපේ මේ පොතේ අක්ෂයට කියන්නේ xy අක්ෂ කියලා. හැබැයි ඔයගොල්ලෝ මට්ටමේ උගන්වන්න නැති අක්ෂයක් තියෙනවා z අක්ෂය. මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් හිතන්න මේ තියෙන්නේ ඔයගොල්ලන්ට ලම්බකව පෙන්නලා. ඔයගොල්ලන්ට පේනවා ඇති කැමරා එකෙන් මේ ලම්බකව මීට තව ලම්බකව තියුවොත් ඒ කියන්නේ ඔයගොල්ලෝගේ දෙසට තව එකක් තියුවොත් ඒකට අපි කියන්නේ z අක්ෂය කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙහෙම ත්‍රිමාණව වෙනස් කරොත් මේ පේන්නේ xy අක්ෂයට අමතරව z අක්ෂය. එතකොට xy අක්ෂයට අමතරව z අක්ෂය අපිට පේනවා නම් මෙන්න මේ අක්ෂය පේනවා නම් මේ අක්ෂ වලින් අපි එක තරංගයක් ගමන් කරන්නේ xy අක්ෂය ඔස්සේ. මේ බලන්න. මේ තියෙන්නේ xy අක්ෂය ඔස්සේ යන එක. තව එකක් සිදු වෙනවා ඊට සම්පූර්ණයෙන්ම ලම්බක මම මෙහෙම අඳින්නම් ත්‍රිමාණ ආකාරයෙන්. ඒක සිදුවන්නේ මෙන්න මේ විදිහට. ඒක අර ත්‍රිමාණව අඳිනකොට අපිට ඇත්තටම වෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක ත්‍රිමාණව අඳිනකොට ඔයගොල්ලන්ට පැහැදිලිතාවයක් නැති වෙනවා. එතකොට මේකෙදි මෙන්න මෙහෙම දෙයක් මම චුට්ටක් පෙන්නුවොත් තරංගයක් මේ විදියට ගමන් කරනවා නම් අනිත් තරංගය යන්නේ මෙහෙම. එහෙනම් එක තරංග වර්ගයක් අපි කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් නිසා ඇතිවන තරංගයක්. අනිත් එක මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයක් නිසා ඇතිවන තරංගය. චුම්බක ක්ෂේත්‍රය නිසා ඇතිවන තරංගය. හරි. එතකොට දැන් අර මම කිව්වා වගේ මේ ආකාරයේ තරංගයක් වෙන්නේ මේකෙදි මේ ක්ෂේත්‍රයේ ඇත්තටම පොඩි ලක්ෂණ කීපයක් තියෙනවා. මම චුට්ටක් ඊට කලින් පොඩ්ඩක් කියලා ඉන්නම් මතක් කරලා ඉන්නම්. මම මේට ආශ්‍රිතව පොඩි වීඩියෝ දර්ශනයකුත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකක්ද මේකේ සංසිද්ධිය වෙන්නේ කියලා. එතකොට වඩාත්ම ඔයගොල්ලන්ට පැහැදිලි වෙවි. ඒ වගේම තමයි අනිත් කාරණේ මේ තරංගයේදී අර කිව්වා වගේ ගොඩාක් වෙලාවට අපි ගමන් කරන තරංග විශේෂ වර්ග කීපයක් කිව්වොත් ආලෝක තරංගය ගමන් කරන්නේ මේ ආකාරයෙන්. ඒ වගේම තමයි තාප තරංග. ඒ වගේම සමහර වෙලාවට ඔයගොල්ලෝ අහලා ඇති UV කිරණ. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන අල්ට්‍රාවයලට් කියන එක. ඒ වගේම X-ray, ගැමා කිරණ, ගැමා රේස්. ඒ වගේම රේඩියෝ තරංග සියල්ලම ගමන් කරන්නේ මේ හැඩය අනුව. මේ හැඩයේ විශේෂතා තුනක් තියෙනවා. එකක් තමයි දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේක විද්‍යුතයයි චුම්බක ආශ්‍රිත තරංගයක්. හැබැයි මේ තරංගයේ කොහෙත්ම බාහිර විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රයක් නිසා වෙනසකට ලක් වෙන්නේ නැහැ. ඒ තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි මෙය ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. ඒකේ තේරුම මාධ්‍යයක් තියුණත් එකයි නැත්ත් එකයි. ඔයගොල්ලෝ දන්නවා කලින් කිව්ව යාන්ත්‍රික තරංග නම් අනිවාර්යයෙන්ම මාධ්‍යයක් ඕන. නමුත් මේකට හොඳට මතක තියාගන්න මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි තියුණත් එකයි නැත්ත් එකයි. ඒක හොඳට මතක තියාගන්න. තුන්වෙනි කාරණය තමයි මෙයාගේ රික්තයක් තුලදී වේගය අපි කියනවා 3 වැඩි කිරීමේ 10 8යි ms ඍණ 1. කටට හිතා ගන්න බෑ මේ වේගය. ඇයි ඒ? 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 මම මෙහෙම පැහැදිලි කරොත් මෙයා කොච්චර වේගවත්ද කියලා ඔයගොල්ලන්ට දැනෙයි. තත්පරයක් ඇතුළත මීටර් 3.8ක් යනවා. තත්පරයක් ඇතුළත මීටර් 3 ගුණ කිරීම 10 8ක් යනවා. මම මේක සංඛ්‍යාත්මක වලින් දැක්වුවොත් මේ බලන්නකෝ. අති විශාල ප්‍රමාණයක දුරක් යන්නේ තත්පරයක් ඇතුළත. මම මේක මීටර් ටික කිලෝමීටර් කරොත් ඔයගලන්ට පේනවා ඒ කියන්නේ මේ එක තත්පරයක් කියනකොට කිලෝමීටර් ලක්ෂ 3ක් ගිහිල්ලා. විශ්වාස කරන්න පුළුවන්ද? එහෙනම් මේ ආලෝකයට ඒ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ එක තත්පරයක් කිව්ව ගමන් කිලෝමීටර් ලක්ෂ 3ක් යන්නේ. එසේ මෙසේ ගානක් නෙවෙයි කිලෝමීටර් ලක්ෂ 3ක්. ඉතින් මෙන්න මෙයාගේ අධික වේගයක් තියෙනවා. ඒක නිසාම තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති 9 වසරේ සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ගිගුරුම. අපිට මේ 11 වසරේදී නැවතු ගන්නන තියෙනවා. ගිගුරුමක් ඇති වෙනකොට එහෙම නැත්නම් අකුණු ගහන වෙලාවකදී ආලෝකය මුලින් දර්ශනය වෙලා පසුව ශබ්දය ඇහෙනවලු. ශබ්දය කියන්නේ කලින් ඉගෙන ගත්ත යාන්ත්‍රික තරංග විශේෂයක්.
ඒ වගේම තමයි දැන් ඉගෙන ගන්න මේ ආලෝකයට අදාළ විද්‍යුත් චුම්බක විශේෂය. එහෙනම් විද්‍යුත් චුම්බක විශේෂ සාමාන්‍යයෙන් වේගය වැඩි නිසා තමයි අපිට මුලින් දිස්වන්නේ. ඒ මුලින් දිස්වුණාට පස්සේ ඊළඟට තමයි අර ආලෝකය පසුව ධ්වනි ශක්තිය හෙවත් දිගුරුම්මට එන්නේ. අන්න ඒක තමයි යාන්ත්‍රිකය. එහෙම නැත්නම් මේකේ යාන්ත්‍රණය. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොකක්ද මේ විද්‍යුත් චුම්බක තරංග සහ ඒක හැඩය ගැන සහ ඒකට අදාළ කාරණේ. අපි චූට්ටක් නෝට් එක ලියලා ඊට පස්සේ යමු පොඩ්ඩක් වීඩියෝ දර්ශන කිහිපයකටත්. හරි. එහෙනම් අපි මාතෘකාව දාගමු විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග. එයට ලියාගමු පොඩ්ඩක්. විද්‍යුත් චුම්බක තරංගය යනු විද්‍යුත් චුම්බක තරංගය යනු ප්‍රචාරණය සඳහා මාධ්‍ය අංශුන් අත්‍යවශ්‍ය නොවන තරංග විශේෂයකි. දෙවෙනි පොයින්ට් එක මෙහි විද්‍යුත් හා චුම්බක ශේෂ්ත්‍ර දෙකක් ක්‍රියාත්මක වන අතර ඒවා එකිනෙකට ලම්බකව චලනය වීම සිදුවේ. අපි වීඩියෝ දර්ශන කීපයකට ගිහිල්ලෙමු. එතකොට ඔයගොල්ලන්ට වඩා පැහැදිලි වෙයි මේ කාරණා කීපය ගැන. චුට්ටක් බලන්න. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ නිල් පාටින් පෙන්වන්නේ විද්‍යුත් ආශ්‍රිත. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් විද්‍යුතය කොහොමද සිදුවන්නේ කියන එක H අකුරේ දිශාවට ඔයගොල්ලන්ට නිරූපණය වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් මේ තුලින් ගමන් කරනවා. ඒතර ඇත්තට මේකෙදිත් ඔයගොල්ලන්ට දිස්වන්නේ හොඳට බලන්න තරංගය යනවා. ඇත්තටම තරංගය යනවා. නමුත් ඕකේ විශේෂත්වය සිදු වෙනවා අර කලින් කිව්වා වගේම අංශුන් කම්පණය වෙන්නේ මේකෙදි ඒකට ලම්බකව. හරිද? අපි තවත් වීඩියෝ දර්ශනයකට ගිහිල්ලෙමු. හොඳට බලන්න. මේකේ වඩාත්ම හොඳින් ඉතස්සියුම්ව පෙන්වන දෙයක් තියෙනවා. ඒකෙදි රතු පාට හා නිල් පාට දිශාවෙන් අර වගේ ලම්බකව චලනය වෙලා මේ විද්‍යුතය හා චුම්බක තරංගය ඉදිරියට ගමන් කරනවා. නැවතත් ඔයගොල්ලන් දකින්න පුළුවන් හොඳට බලන්න. මේ බලන්න ඔය නිල් දිශාවෙන් අපිට පේන. ඒ කියන්නේ මේකේ චුම්බක ක්ෂේත්‍රය හා විද්‍යුත් ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම මේ විදිහටම තියෙන්න ඕන කියලා නිතියක් නැහැ. සමහරවිට නිල් එක එහෙම නැත්නම් නිල් වර්ණයෙන් දිස්වන එක ඔයගොල්ලන්ට විද්‍යුතයේ විදිහට දිස්වන්නත් පුළුවන්. ඒ වගේම රතු පාට එක චුම්බක විදිහට දිස්වන්නත් පුළුවන්. එතකොට මේ දෙක මාරු වෙන්න පුළුවන්. නමුත් මේ දෙන්නා එකිනෙකට ලම්බකව තමයි තරංගයේ ගමන් කළ යුත්තේ. ඒක තමයි මේකේ ප්‍රධානම දේ.
ඒ වගේම අර ලක්ෂණ කිව්වා වගේ මේකේ කවදාවත් බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයන් නිසා නම් වෙනසකට ලක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි චූටි රූපයක් එතනට අවශ්‍යයි. අපි මේ රූපය දානට වඩා වඩාත්ම හොඳම තාත්වික ක්‍රමය තමයි ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ අච්චුපතේ තියෙනවා 76 වෙනි පිටුවේ රූපයක් 76 වෙනි පිටුවේ පොඩි රූපයක්. අන්නේ රූපය ඔයගොල්ලෝ දාන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට ඉතා ඒ කියන්නේ මේ වෙලාව අරගෙන දාන්න. මොකද ඒ තරම් වැදගත් ඒ රූපේ. මේ විභාගෙට කවදාවත් ඒ රූපය අඳින්න නම් එන්නේ නැහැ. නමුත් ඒ රූපය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිසා ඔළුවට යන්න ඕන කොහොමද මේකේ සිදුවීම සිදුවන්නේ කියලා. නිසා 76 පිටුව page number 76 හරිද? මේ page එකට අදාළව ඔයගොල්ලෝ එතන පොඩි රූපයක් තියෙනවා ඒක දාන්න ඕන. ඒ රූපෙට rule 7ක් වගේ 6ක් 7ක් ඉඩ තියලා අපි ඊළඟට තව උපමාතෘකාවක් ලියාගමු. උපමාතෘකාවක් විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ. විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ. විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ. මේ කාරණා තුන නම් අනිවාර්යෙන් පාඩම් විය යුතුයි. හේතුව තමයි ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ව්‍යුහගත පේපර් එකේ නැත්නම් SEQ කියලා අපි හඳුනන. පළවෙනි ෆස්ට් පේපර් එක දාන MCQ පේපර් එකක් මල්ටිපල් එහෙම නැත්නම් බහුවර්ණ දීලා තින්නේ ඒකට අදාළව තෝරගන්න ඕන. SEQ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් essay questions දාන්නේ. ඒතර ඒකේ ව්‍යුහගත ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙට අදාළව ඉඩක් තියලා තිනවා ඒකට අදාළව නිවැරදි පිළිතුර දාන්න ඕන. ඒතර ඔයගොල්ලෝ මේ වලට හොඳට හුරු වෙලා ඉන්නේ. නමුත් O level විභාගයේදී නිවැරදි කාරණා ඔයගොල්ලෝ දැනගන්න ඕන හරියටම ලියන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි essay ප්‍රශ්න වෙනම තියෙනවා ප්‍රශ්න 5ක්. ඒකෙන් 3ක් ඕගොල්ලෝ ලියන්න ඕන. ඒකෙත් බයෝෆිසික්ස් කෙමිස්ට්‍රි වලට මූලික තැන දීලා තිනවා වෙනම ප්‍රශ්න නිර්මාණය වෙලා තිනවා. අපි ඒකට ඊළඟට ප්‍රශ්න කතා කරනකොට යම් මේ අවස්ථාවේදී මට කියන්න ඕනේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ විශේෂයෙන්ම අහන්න ඉන්න තියෙන කාරණයක් තමයි මේ විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණ. ඒ වගේම MCQ වලත් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා මේ එක් උත්තරවල පොඩි කැලලක් වෙනස් කරලා දෙන්න ඉඩකඩ වැඩි. නිසා මේ වලට අපි නිවැරදිව පුරු විය යුතුයි. හරි. ඒ නිසා ඔයගොල්ලෝ මාතෘකාව ලියගෙන විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ කියලා. විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ. ඒකේ පළවෙනි එක අංක 1 බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මගින් බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මගින් බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මගින් මෙම තරංගවලට බලපෑමක් සිදු කළ නොහැක. මෙම තරංගවලට බලපෑමක් සිදු කළ නොහැක. මෙම තරංගවලට බලපෑමක් සිදු කළ නොහැක. දෙවෙනි කාරණය. සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ. සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ. සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ. ඒකෙ මෙහෙම අදහසක් තියෙන්නේ. ඇත්තටම මේක ගමන් කරන මේ තරංග මාධ්‍යයක් ඕන නැහැ. ඒ කියන්නේ රික්තයක් තුලදී වුණත් ගමන් කරන්න පුළුවන්. හැබැයි මාධ්‍යයක් තියුණයි කියලා මෙයාට බලපෑමකුත් නැහැ. එහෙමකුත් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරනකොට බලමු. අපි ලිව්වේ සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ. තුන්වෙනි කාරණය. රික්තයකදී
රික්තයකදී තරංගයේ වේගය තුන වැඩි කිරීම 10/8යි ms ඍණයක වේ. මේ අගය නම් හරියට මතක තියාගන්න. තරංගයේ වේගය 3 වැඩි කිරීම 10/8යි ms ඍණයක වේ. 3 වැඩි කිරීම 10/8යි ms ඍණයක වේ. 3 වැඩි කිරීම 10/8යි ms ඍණයක වේ. හරි. ওই කාරණා තුන අනිවාර්යයෙන්ම පාඩම් විය යුතුයි. අපි දැන් කතා කරන්නේ විද්‍යුත් චුම්බක තරංගයේ වර්ණාවලියක් ගැන. අපි ඒ නිසා මාතෘකාව ලියලා අපි විස්තරයට යමු මොකද්ද මේ වර්ණාවලියක් කියන්නේ කියලා. මේ අගය හරියටම දාගන්න 3 වැඩි කිරීම 10/8 වෙනි බලේ ms ඍණයක එකක් නිවැරදිවම තියෙනවා. හරි. අපි ලියාගමු එහෙනම් ඊළඟ උපමාතෘකාව විද්‍යුත් චුම්බක වර්ණාවලිය. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මොකක්ද මේ වර්ණාවලියක් කියන්නේ? වර්ණාවලියක් කියන්නේ යම් දෙයකට අනුව එහෙම නැත්නම් යම් සාධකයක් අනුව ඒක නිවැරදිව පෙළගස්සලා. හැබැයි මොකක් හරි පදනම් වෙච්ච සාධකයක් තියෙන්න ඕන. අපි හිතමු මෙන්න මේම දෙය ආවර්තිතාවකව කොහොමද අපි පෙළගස්සලා දෙන්නේ? ඒකත් එක්තරා ආකාරයක වර්ණාවලියක්. හයිඩ්‍රජන් සිට කැල්සියම් දක්වා ඔයගොල්ලන්ට ගන්නනේ ඒ ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය 20 ඒක නම් කරලා තියෙන පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 1 2 3 4 කියන ආකාරයට අනුව ඒ අය නම් කරලා තියෙනවා සහ පෙළගස්සලා තියෙනවා. තවත් ඔයගොල්ලෝ දෙයක් දන්නවා 10 වසර ඉගෙන ගත්ත සක්‍රියතා ශ්‍රේණිය. ඒක ඉගෙන ගත්තේ සක්‍රියතාවය අනුව ඒක වෙනස් කරලා තියෙනවා. ඇත්තටම ආවර්තිතාව වගුව වගේම ඔයගොල්ලෝ දැනගත යුතු අනිත් කාරණේ තමයි සක්‍රියතාව වගුවත්. හොඳද? සක්‍රියතා ශ්‍රේණිය අනිවාර්යෙන් වැදගත් කෙනෙක්. ඒ වගේම ඊළඟ කාරණේ තමයි මේක. ඒ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මෙයා කොහොමද පෙළගස්සලා තියෙන්නේ? මෙයා සාමාන්‍යයෙන් පෙළගස්සලා තියෙන්නේ මෙයාගේ සතුව තියෙන. එහෙම නැත්නම් තරංගයේ තියෙන සංඛ්‍යාතය හෝ තරංග ආයාමයේ වෙනස මත. මම මේක චූට්ටක් පැහැදිලි වෙන්න මෙන්න මෙහෙම ලියලා පෙන්නන්න. ඒකට වඩාත් ලේසි සහ හරියටම මතක තියාගන්න ලේසි මේ කාරණේ. මොකද මේ ආශ්‍රිත ප්‍රශ්න අහන නිසා මම හරියටම නිවැරදිව මේක කියලා දෙන්නම්. අපි වැඩේ පටන් ගන්න මැදි. හොඳට බලා ගන්න. මම මෙතනට ගන්නේ දෘශ්‍ය ආලෝකය. සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්බක තරංග කියන්නේ අනිවාර්යයෙන්ම දෘශ්‍ය ආලෝකයට අයිති. එහෙම නැත්නම් දෘශ්‍ය ආලෝකය කියන කෙනාගේ ඔබ දන්න වර්ණ හතක් තියෙනවා. ඒ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග. මම මුලින්ම ලියලා ඉන්නම්. අපි කියන විදිහට දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය කියන්නේ අපට ඇස් දෙකට සංවේදී වන ආලෝකය. අපිට ඔයගොල්ලන්ට හොඳටම දන්නවා ආලෝකය කියන දෙයක් තියෙනවා. ආලෝකය කියන්නේ ශක්තියක්. මේ ආලෝකය අපට ලැබෙන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ සූර්යාගේ ඉඳන් මේ පෘථිවියට ආලෝකය එනවා. එහෙනම් ඇත්තටම මාධ්‍යයක් තියුණත් එකයි නැතත් එකයි මේක එනවා. ඒ තරංගවල හැඩය අර කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ එක ආකාරයක තරංගයක් විද්‍යුත් තරංගයක් අනිත් එක චුම්බක ආකාරයක ඊට ලම්බකව යනවා. එතන මේ විදිහේ හැඩයක් අනුව තමයි මේ දෘශ්‍ය ආලෝකය ලැබෙන්නේ. මේ දෘශ්‍ය ආලෝකයේ වර්ණ හතක් තියෙනවා. දෘශ්‍ය ආලෝකයේ වර්ණ හතක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගත යුතු සහ දන්නා කාරණයක්. අපි සාමාන්‍යයෙන් දේදුන්නේ වර්ණ හත කියලා කියන්නේ ඔන්න ඔය හතම තමයි. ඉතින් දේදුන්නේ වර්ණ හත මොනවාද? අපි අහලා බලමු. හංසක චුට්ටක් කියන්න බලමු. දේදුන්නේ වර්ණ හත මොනවාද? දන්න කෙනෙක් මට චුට්ටක් කියමු බලමු. එක්කෙනෙක් අතුත්සුම් පොඩ්ඩක් මම ඒතර නම් කරන්න. රතු තැඹිලි රතු තැඹිලි කියමු. කහ කහ කොළ නිල් ඉන්ඩිගෝ දම්. හරි හොඳයි. ඔෂානුත් ඒ ආන්සර් එක දෙන්න ලෑස්ති නැත්තේ. මෙන්න මේකේ කාරණේ අර කිව්වා වගේ අපි හරි පිළිවෙලට කියන්න මෙතන ඉඳන් මෙතනට ලියමු. එතකොට වඩාත් ලේසි. රතු මම දිශාව මාරු කරන්න මෙහෙම.
තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දා නෙමෙයි. හරි. එතකොට මේ වර්ණ හතක් එහෙම නැත්නම් මේ දෘශ්‍ය ආලෝකය කියන තනි එකක් අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලට. හරි. තාම ලියන්න එපා මේ කාරණා. මම පැහැදිලිවම බෝඩ් එකේ සම්පූර්ණ වර්ණාවලිය දාලා ඉන්නම්. එතකොට ඔයගොල්ලන්ට වඩාත් හොඳයි. හරි. දෘශ්‍ය ආලෝකය ඔන්න රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ දා. දැන් රතු වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? හොඳට ඔයගොල්ලෝ ඉංග්‍රීසි මම දන්නවා හොඳට පුළුවන්. ඉතින් මට චූට්ටක් කියන රතු වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? red red. අන්න හරි. red. ඒතර රතු red කියන වර්ණය නිකන් හිතන්න මේ දෘශ්‍යාලෝකයට කලින් තියෙන්නේ. අපි ඒ නිසා මේකට කියනවා ඉන්ෆ්‍රා කියලා. එහෙම නැත්නම් පිටිපස්සේ ඉන්න එකට සාමාන්‍යයෙන් නැත්නම් සිංහල භාෂාවෙන් පිටිපස්ස කියන අර්ථය දෙන්නේ අදෝ කියන එකට. එතකොට මෙතනට කියන්න පුළුවන් ඒ අදාළ තරංගයේ තියෙන එක. එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තරංග වර්ගය අදෝ රක්ත. එහෙම නැත්නම් මේක ඉංග්‍රීසි වලින් නම් කරන්නේ IR කියලා. IR කියලා හඳුන්වනවා. නැත්නම් ඒකේ ටර්ම් එක තමයි ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. නැත්නම් ඔක හඳුන්වන්නේ අදෝ රක්ත. එහෙනම් ඔන්න අදෝ රක්ත කියන එක එන්නේ කොතනටද? දෘශ්‍යාලෝකයට කලින්. මොකද රතු වලට කලින්. ඔන්න ඔය තැන තමයි හරියට දැනගන්න ඕන. ඊළඟට මම මේ පැත්තට එන්නම්. දම් වලට සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කියනවා purple කියලා. නමුත් අපි මෙතනදී ඔයගොල්ලෝ තව වචනයක් දන්නවා violet කියන වචනේ. හරිද? දම් වලට කියනවා violet කියලා. ඒ වගේම ඉදිරියෙන් ඉන්නවාට අපි සාමාන්‍යයෙන් කියන්නේ පාර දෘශ්‍ය. එහෙම නැත්නම් පාර දෘශ්‍ය. ඔයගොල්ලන්ට පේනවාට පැහැදිලිව ඉදිරිය පේනවාට කියන පාර දෘශ්‍ය වගේ වචනයක්. ඒතර දම් වලට කියන්නේ violet නම් අපි සාමාන්‍යයෙන් පාර කියන එකට වචන කියන්නේ ultra කියලා. ඒතර ultra violet හේවත් අපි මෙතනට කියනවා මොන තරංග කියලාද? සාමාන්‍යයෙන් පාර ජම්බූල කිරණ කියලා. මම මේක කියන්නම්. පාර ජම්බූල කිරණ. ඔකට නැත්තම් අපි කියන්නේ UV කිරණ. එහෙනම් UV කිරණ කොතනට දෙන්නේ? අනිවාර්යෙන් දම් වලට පස්සේ. මම ඒක කිව්වේ හරිම තැන දැනගන්න. හරිද? හරිම තැන දැනගන්න. මුලින්ම අපි කතා කරේ දෘශ්‍යාලෝකයේ රතු වලට කලින් ඉන්නේ අදෝ රක්ත. දම් වලට පස්සේ ඉන්නේ පාර ජම්බූල UV ultra violet කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ඊළඟට මම කතා කරන්න යන්නේ මෙන්න මේ අදෝ රක්ත වලට කලින්. ඔන්න ඔය ටික අනිවාර්යෙන් කටපාඩමේ තියාගන්න. මෙතනට එන්නේ ශුභ්‍ර තරංග. ශුභ්‍ර තරංග. මේකට ඉංග්‍රීසි වලින් කියනවා මයික්‍රෝවේව්ස් කියලා. සාමාන්‍ය මයික්‍රෝවේව්ස් oven කියලා වචනේ ඔයගොල්ලෝ අහලා ඇති. ඒකේ පාවිච්චි වෙන්නේ මේ තරංග වර්ගය. ඒතර මේ අදෝ රක්ත වලට කලින් තියෙන්නේ ශුද්ධ තරංග. ශුභ්‍ර ඒවා. ඊට කලින් තියෙන්නේ ගුවන් විදුලි තරංග. ගුවන් විදුලි තරංග කියන්නේ අපේ සාමාන්‍ය ගුවන් විදුලි තරංග සංඥා සම්ප්‍රේෂණය කරන්නේ ගුවන් විදුලි තරංග ඔස්සේ. ඔයගොල්ලෝ දන්නවා ගුවන් විදුලි තරංග ඒ වගේම මෙතනට අදාළ වෙන රූපවාහිනී තරංග විශේෂත් UHF හා VHF කියලා. නමුත් අපි මේ වර්ණාවලියේ සරලව ලියලා තින්නේ ගුවන් විදුලි තරංග වලදී ඔයගොල්ලෝ දන්නවා ගුවන් විදුලි තරංග එහෙම නැත්නම් අපේ ගෙවල් වලට ඒ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ඉඳලා ඒ සංඥාව නිකුත් කරන්නේ ඒ සංඥාව එන්නේ මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංගයක් වෙන ගුවන් විදුලි තරංග ආකාරයි. මේ ශුද්ධ තරංග මේ අදෝරක්ත දෘශ්‍යාලෝකයේ පාර ජම්බූල කිරණ. මම දැන් මේ පැත්තට යන්නම්. අපි හැමදෙස්සම පටන් ගන්න මෙතනින් කලින් එක ලියාගත්ත IR මේ පැත්තේ UV. දැන් මේ දෙක සම්පූර්ණ කරා. මම දැන් මේ පැත්තේ තව දෙකක් තියෙනවා. මම මේ දෙක සම්පූර්ණ කරන්න. මෙතනට අදාළ වෙන්නේ X කිරණ. මෙතනට අදාළ වෙන්නේ X කිරණ. ඒ වගේම මෙතනට අදාළ වෙනවා ගැමා කිරණ. ඔය X-ray කියන්නේ කිරණ වලට ඉංග්‍රීසි වලින් කියන්නේ rays. එතකොට X-rays කියන්නේ ඒකම තමයි X කිරණ. මේ ගැමා කිරණ ගැමා rays කියලා කියන්නේ ඕකමයි. හරි. මේ තමයි මගේ වර්ණාවලිය. මේ වර්ණාවලියේ විශේෂත්වයක් තියෙනවා. මේ වර්ණාවලිය ගානට පෙළගස්වල තියෙන්නේ එක සංසිද්ධියක් මත එහෙම නැත්නම් එක සාධකයක් මත. ඒ සාධකය තමයි සංඛ්‍යාතය. ඔයගොල්ලන්ට මතක ඇති මම මේ යටින් පොඩි මේ එකක් අඳිනවා. එතකොට වඩාත්ම නිවැරදිව තේරෙවි. මේ යටින් පොඩි මේ එකක් අඳිනවා. එතකොට වඩාත්ම නිවැරදිව තේරෙවි. මේ යටින් පොඩි මේ එකක් අඳිනවා. එතකොට වඩාත්ම නිවැරදිව තේරෙවි. මේ යටින් පොඩි මේ එකක් අඳිනවා. එතකොට වඩාත්ම නිවැරදිව තේරෙවි.
ටිකක් දිගට අඳින්න වෙනවා මේක රේඛාව. හරිද? ඇදලා තියෙනවා. හරි. මෙන්න මේකයි. මේක වඩාත්ම අවබෝධ වෙන්න තමයි මෙන්න මේ කාරණේ අඳින්නේ මම. මේ පැත්තේ තියෙන තරංගවල මෙන්න මේ වගේ ලක්ෂණයක් තමයි දකින්න වෙන්නේ. ඒ තමයි තරංග ආයාමය වැඩි. හැබැයි එහාට යන්න මේ බලන්න වෙන දේ තරංග ආයාමය අඩු වෙනවා. චුට්ටක් බලගන්න. මේක පැහැදිලිද කියලා. මෙන්න මේකයි. මේ දිශාවේ තරංග ආයාමය කියන්නේ ශීර්ෂ දෙකක් අතර දුර කිව්වනේ. ඒ ශීර්ෂ දෙකක් අතර දුර වැඩි. ඒවා කෙමෙන් අඩු වෙලා එහාට යනකොට තරංග ආයාමය අඩු වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? මේ දිශාවට යන්න තරංග ආයාමය කියන කෙනා අඩු වෙලා. තරංග ආයාමය අඩු වෙන සංඛ්‍යාතය කියන්නේ තත්පරයක් තුළදී සිදුවන වට ගණන. දැන් හිතන්න මම තත්පරයක් කියන්නේ මෙන්න මේ ප්‍රමාණය කිව්වොත් මෙතනින් ඇත්තටම වටයක්වත් වෙලා නැහැ. මම ඒක මේ හරියට අරන් ගියොත් ටිකක් වට දෙකක් වගේ වෙලා. මේ හරියට වට තුනක්. මේ හරියට අරන් ගියොත් ඊටත් වඩා වට ගානක් සිදු වෙලා. එහෙනම් මේ තරංගවල මේ වර්ගයන් යනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මෙතනට තරංග සංඛ්‍යාතය වැඩි වෙනවා. මේක අර ඔයගොල්ලන්ට නුහුරු වගේ තේරෙන හේතුව තමයි අර ඔයගොල්ලෝ තරංග ආයාමය හා සංඛ්‍යාතය ගැන අවබෝධයක් නැති එක. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න දරුවනේ අපි කරපු දේ එදිනෙදා බලන්න. එදිනෙදා බලන්න ඒ වගේම තමයි ඔයගොල්ලෝ නැවත පාඩමට එන්න කලින් බලන්න. මොකද මේ භෞතික විද්‍යාව වගේ කාරණා විශේෂයෙන් විද්‍යාව කියන කාරණා ගොඩාක් අය අත්හරින්නේ තමන්ගේ කම්මැලිකම නිසා. තමන්ගේ ඌනතාවයක් නිසා. ඉතින් හොඳට මතක තියාගන්න මේ විෂය ලේසි කලින් දවසේ පොඩ්ඩක් බලන්න. අපි උනත් එදා ඉස්සර කාලේ හොඳට මතකයි ඒ අදාළ ක්ලාස් එකට යන්න කලින් ඒ නෝට් එක පොඩ්ඩක් උඩින් කියවගෙන හරියන්න. ඒතකොට යම් අවබෝධයක් තියෙනවා මේ එදා කරපු දේ සහ මේක තමයි අද කරනවා ඇත්තේ කියලා. ඒ නිසා චුට්ටක් ඒ ගැනත් අවබෝධයෙන් ඉන්න. හරි. දැන් බලන්න. ඉතින් මේකට අදාළව එහෙනම් තරංග ආයාමයේ ගොඩාක් වැඩි ගුවන් විදුලි තරංගවල ඒ වගේම තමයි මේකෙදි සංඛ්‍යාතය අඩුයි. මේ පැත්තට යනකොට. දැන් ගැමා කිරණ කියන කෙනා ගත්තාම සංඛ්‍යාතය ගොඩාක් වැඩි. එයාගේ තරංග ආයාමය නැත්තම් තරංගයක ශීර්ෂ දෙක අන්‍යත ශීර්ෂ දෙකක් අතර දුර අඩු වෙනවා. අන්න ඒ නිසා මේ තමයි හැඩය. මම ඊළඟට කියන්න යන්නේ තව පොඩි දෙයක් විශේෂ දෙයක්. මේකත් චුටක් අපි දැන් මම කියවනේ විද්‍යාව කියන දේ ප්‍රායෝගික විය යුතුයි ජීවිතේට. අපේ විශේෂත්වයේ ජීවිතේට විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්. දැන් හිතන්න මම චූටි දෙයක් අහන්නම්. අපේ සංස්කෘතිය හා අපේ දර්ශනය අනුව මේක අහන්නේ. මෙතන ඉන්න බහුතරයක් අය බෞද්ධ වෙන්න ඕන. ඉතින් මම අහනම් ඔයගොල්ලෝ අහලා තිබ්බ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් දේහයෙන් ආලෝකය නිකුත් වුණා කියලා. ඒ කාරණේ ඔයගොල්ලෝ අහලා තියෙනවා. සාමාන්‍ය සාම්ප්‍රදායිකව බණ කතාවල හෝ අපේ හාමුදුරුවෝ වහන්සේලා හෝ ඒ උදවිය ඒ වගේම මේ කතාව කියන දෙයක්. මේ කතාව ඇත්තක්ද? ඇත්තක්ද? මට චූට්ටක් ආන්සර් එකක් දෙන්න. අපි මේක ප්‍රායෝගිකව දැනගන්න එපා. නිවැරදි මිත්‍යාවෙන් මිදිලා නිවැරදි විද්‍යාවත් එක්කම අපේ දර්ශනයක් දැනගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මගේ විෂයට සයන්ස් වගේම මම බෞද්ධ දර්ශනයට අදාළව ත්‍රිපිටක වර්ග කියවන්න කැමති. මහා වංශය රට ගැන දැනගන්න කැමති. ඉතිහාසය මේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයෙන් සහ දැනුමින් ඉන්නේ. මට ඉඩක් හම්බුන ගමන් මම මේ කාලේ නම් මට මාර බිසි. මට චුට්ටක් අමාරුයි. නමුත් මම හොඳට මතකයි මම සාමාන්‍යයෙන් යුනිවර්සිටි යන කලින් මෙඩිකල් ෆැකල්ටි එකට යන කලින් ඉස්සර කියුවා ওই වගේ පොත් හොයා. ඉතින් මේ මම අර එක කිව්වේ විද්‍යාව විතරක් ඔළුවේ තියාගත්ත නෙවෙයි. ප්‍රමිත් මට පොඩ්ඩක් කියන්න ඒක ඇත්තක්ද? ඔයාගේ අදහස. විශ්මි මේ බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් ආලෝකය නිකුත් වෙනවා කියන එක ඇත්තක්ද? කියාගන්න බෑ එහෙමද? අවබෝධයක් නැහැ එහෙමද? ස්වාමීන් වහන්සේ කෙනකින් ඇසිය යුතු දෙයක්ද?
මෙන්න මේකයි කාරණේ. අපේ සෑම කෙනෙක්ගේම ශරීරයෙන් තරංග නිකුත් වෙනවා. සෑම කෙනෙක්ගේම ශරීරයෙන් තරංග නිකුත් වෙනවා. ඒ තරංග වලින් ඔයගොල්ලෝ මේ දවස්වල දන්න හොඳම දේ තමයි අපේ ඇඟට පොඩි දෙයක්. ඇත්තට මේක IR කිරණ වලින් සංවේදක වෙච්ච උණ බලන මීටර් එකක්, තර්මෝමීටර් එකක් ඔයගොල්ලෝගේ ඇඟට අල්ලනවා. ඒ හේතුව මොකද්ද? අපේ ඇඟෙන් පිට වෙනවා අදෝ රක්ත කිරණ, IR කිරණ. ඒ කියන්නේ අපේ ඇඟෙන් පිට වෙනවා තාප කිරණ. හැබැයි ඔක පේනවද? කොහෙත්ම නැහැ. හේතුව තමයි මේ දුෂ්‍යාලෝකයේ විතරයි අපිට කෙනෙක්ට බලා ගන්න පුළුවන්, දකින්න පුළුවන්. මේ කිසිදු තරංගයක් අපේ PVS දකින්න බෑ, මේවත් දකින්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝගේ විශේෂත්වය, බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ හොඳටම දන්නවා සිත ගොඩාක් දියුණු කරපු කෙනෙක්, ඒ වගේම නිවිච්ච කෙනෙක්. ඒ නිසා ඒ බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් නිකුත් වෙන කිරණ මෙන්න මේ දුෂ්‍යාලෝකයේ දෙසට නැඹුරු. අපේ කවදාද නැහැ. ඔයගොල්ලෝ සමහරට අහලද සමහර සංසිද්ධිවලට අධිමානසික විද්‍යාවේ ශරීරය දියුණු කරාට පස්සේ සමහරට ඒ අයගේ ශරීරෙ නිකුත් වෙන ආලෝකයක් නිකුත් වෙනවා කියලා. විවිධ වර්ණවලින්. අන්න ඒ වගේ බුදුහාමුදුරෝ කෙනෙක්. බුදුහාමුදුරන කිසි කෙනෙක්ට ලම් කරන්න බෑනේ. අන්න ඒ නිසා අපි කියනවා මේ බුදුහාමුදුරන්ගේ ශරීරය ඇත්තටම විද්‍යාවට අනුව පොඩ්ඩක් හිතුවොත් ඇත්තටම සෑම කෙනෙක්ගේම ශරීරයෙන් තරංග නිකුත් වෙනවා. හැම කෙනෙක්ගේම තරංග නිකුත් වෙනවා. මේ විද්‍යුත් චුම්බක තරංග නිකුත් වෙනවා. ඒ තරංග වලිනුත් මේ දුෂ්‍යාලෝක කලාපයට අදාළ වෙනවා බුදුහාමුදුරන්ගේ තරංග. තේරුණාද? අපේ ඇඟෙත් මේ අදෝ රක්ත කිරණ පිට වෙනවා. අදෝ රක්ත යන සරලම කිව්වොත් තාප කිරණ. හොඳද? තාප කිරණ. මේ තමයි ආලෝකය. ඇත්තටම ආලෝකය කියන්නේ මෙයා. මේ තාප කිරණ. හරිද? එතකොට මේ තාප කිරණ අපේ ඇඟෙන් පිට වෙනවා. ඒ නිසා තමයි ඇත්තටම අර උණ බලන එකේ සතහන් වෙන්නේ යම් නිශ්චිත අගයක්. ඔයගොල්ලෝ දන්නවා 36ත් 37.5 අතර උණ තියෙන්න ඕන. අපේ උණ කියන්නේ ශරීර දේහ උෂ්ණත්වය, දේහ ලිහාගේ ඊට වඩා වැඩි වුණොත් තමයි අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළයි හෙවත් උණ කියලා සංසිද්ධිය කියන්නේ. එතකොට අර කිව්වේ මම පොඩි පැහැදිලි කිරීමක් මේ විද්‍යාවට බාහිරව අපේ දර්ශනයත් පොඩ්ඩක් මේකට ගලපලා. එහෙනම් ඒ සංසිද්ධින් ඇත්ත. හැබැයි හොඳට මතක තියාගන්න විද්‍යාව බෞද්ධ දර්ශනය විස්තර කරාට කමන්නේ බෞද්ධ දර්ශනය විද්‍යාව විස්තර කරන එක අඥාන වැඩක්. ඒ කියන්නේ හේතු දැන් සෑම දෙයක්ම හොඳද? සමහරු ඉන්නවා විද්‍යාව මහා පරිණතය කියලා හිතාගෙන මේ බෞද්ධ දර්ශනයත් ඊට අනුව අරක වැරදි මේක මිත්‍යාව කොහොම කියන්න යන්න එපා. හේතුව තමයි අර බෞද්ධ දර්ශනය ඇතුලේ ගොඩාක් තැම්පත් වෙච්ච ලොකු දේවල් තියෙනවා. ඒ නිසා ජීවිතයට ගන්න ඒ හැමදේම දහම් පාසල් යන්න, ඒ ආශ්‍රිතව දැනගන්න, බෞද්ධ දර්ශනය නිවැරදිව ඉගෙන ගන්න, රටට නිවැරදි ආකාරයේ දර්ශනයක් සහිතව කෙනෙක් පුද්ගලයෙක් බීවන්න. අන්න එක තමයි ප්‍රධානම අරමුණ කරගන්න. මේක බණක් නෙවෙයි. මේක සයන්ස් වලට අදාළ කියපු දෙයක්. හරි. එතකොට ඔන්න මම දැන් මේ එක් තරංගවල වැදගත්කම හා ලක්ෂණ කියලා දෙන්නම්. මම දුෂ්‍යාලෝකයෙන් පටන් ගන්නම්. මොකද මම මෙතන අඳින්න ගත්තේ දුෂ්‍යාලෝකය නිසා. දුෂ්‍යාලෝකය කියන්නේ අපිට ඇත්තටම ඇහැට සංවේදී වෙන ආලෝක ටික. ඒතර රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ දම්. ඉන්ඩිගෝ යනු නිල් හා දම් වර්ණයට අතරමැදි වර්ණයක්, තද පාට වර්ණයක්. එතකොට මේ වර්ණ හත අපිට ඇහැට පේනවා. ඇහැට පේනවා. ඒතර මේ හත ඇත්තටම ගත්තොත් විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. IR කියලා හෙවත් අදෝරක්ත කියන්නේ තාප කිරණ. ඔයගොල්ලෝ අපි හිතමු ගිනි මැලයක් ගාව හිටියනම් ඒ ගිනි මැලේ ඉඳන් ඔයගොල්ලන්ට තාපය කියන එක ඇඟට දැනෙනවා. කිරණයක් විදියට එනවා. ඒ විතරක් නෙවෙයි ඔබ හොඳම උදාහරණය තමයි සූර්යාගේ රස්නේ දැන්. ඒ රස්නේ එන්නේ කොහොමද? සූර්යාගේ ඉඳන් පෘථිවියටම එනවා. හරිද? ඒ රස්නේ එන්නේ IR කිරණ. මේක කවදාවත් දකින්න බෑ. මෙයා දකින්න බෑ. මෙයා මොකක් හරි පෘෂ්ඨයකට වැටුණත් දකින්න බෑ. ආලෝකය නම් මොකක් හරි පෘෂ්ඨයට වැටුණාම පේනෝනේ. මේක එහෙම පේන්නේ නැහැ. ඒකයි මම කිව්වේ අපේ ඇඟෙන් ආලෝක මේ IR කිරණ පිට වෙනවා. නමුත් පේන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න දැන් IR කිරණ ඕක සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නවා රත් වෙලා ඒක මොන පාට වෙනවද? රක්ත වෙනවා, රතු වෙනවා. ඒ කියන්නේ මේ දිශාවට එන්නේ. දැක්කද? මේ රතු වලට සම්බන්ධයි. ඒකේ අදෝරක්ත කියන්නේ. ඔන්න ওই වර්ණය. පාරජම්බුල කියන්නේ UV කිරණ. ඇත්තටම ඒක සූර්යාගෙන් පැමිණෙනවා. සූර්යාගෙන් මේ කිරණ ගණනාවක් වෙනවා. අල්ට්‍රාවයලට් මේක ඔයගොල්ලෝ දකිනවා මේ කිරණ වර්ගේ භාවිතා කරන ක්‍රම අවස්ථාවක් තමයි ඔයගොල්ලෝ බැංකුවකට ගියොත් ඒ මුදල් නෝට්ටු පරීක්ෂා කිරීමේදී මෙන්න මේ ක්‍රමවේදය බලන්න. සමහර රහස්‍ය සංකේත නිරීක්ෂණය සඳහා මේ කිරණය යොදාගෙන බලනවා. ඔය සමහර වෙලාවට දකිනවා සමහර පෑන් තියෙනවා ලිව්වහම පේන්නේ නැහැ. නමුත් ලයිට් එකක් ඇල්ලුවහම පේනවා. අන්නේ නිකුත් කරන්නේ UV කිරණ. මම ඊළඟට X-ray ගැන එන්නම්. X කිරණ මෙතන ඇති බහුතරයක් අය X කිරණ වලට නිරාවරණය වෙච්ච අය. එහෙම නැත්නම් X කිරණ ඡායාරූපයක් ශරීරයේ අරගෙන අය. බොහෝ විට ගන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ අස්ථි බිඳීමක් නැත්නම්
යම් ආකාරයක මොකක්ම හරි සිදුවීමක් වෙලා නම් ඒ පුද්ගලයාගේ දේහ අභ්‍යන්තර නිරීක්ෂණය සඳහා තමයි X කිරණ ඡායාරූපයක් ගන්න වෛද්‍ය විද්‍යාවේදී. ඒතර X කිරණ ඡායාරූපයක් ගත්තාම ඒ කිරණ අපේ ඇඟ හරහා යනවා. ඇතැම් කොටස් හරහා විශේෂයෙන් ඝන කොටස් හරහා ඒ කිරණය නොයෑම නිසා මොකද වෙන්නේ? ඒ ස්ථානය සුදු පාටට පෙන්වන්න කරනවා. එතකොට ඒ ආකාරයෙන් අපේ දේහය නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් ඒකත් විද්‍යුත් චුම්බක තරංගය. හොඳට මතක තියාගන්න මේ පැත්තට යන්න මේ කිරණ අපේ ඇඟට එච්චර හොඳයි නෙවෙයි. මේ දිශාවට යන්න අපේ ඇඟට හොඳ නැහැ. X-ray කිරණත් අපේ ඇඟට හොඳ නැහැ. හැබැයි ලෙඩක් වුණොත් අස්ථි බිඳීමක් නැත්නම් මොකක්ම හරි අභ්‍යන්තර සිදුවන ක්‍රියාවලියකදී ගන්නෙ නැතුව ඉන්න බෑ. ඒකයි විශේෂත්වය. හොඳද? X කිරණ ඡායාරූපයක් ගත යුතු නිසා ගන්නවා. නමුත් බහුල අවස්ථා ගන්නකදී මේකට නිරාවරණය වුණොත් පිළිකා තත්ත්ව ඇති වෙනවා. ඒකයි ඔයගොල්ලෝ දන්නවා X-ray කාමරවල එහෙම නැත්නම් X-ray ගන්න ඡායාරූප ගන්න ස්ථානයේ වටේ බිත්තිය අධික ලෙස ඝනකම් සහිතව එහෙම නැත්නම් ලොකු කොන්ක්‍රීට් වලින් ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඒ ගන්න ශිල්පියා විසින් අනිවාර්යයෙන්ම එතන ඉන්න විකිරණ ආශ්‍රිතයේ ශිල්පියා ඒ ඡායාරූපය ගන්න ඒ පුද්ගලයා රෙඩි කරලා යාව වෙනම ගිහිල්ලා කාමරයකට යනවා. ඒ හේතුව මේ කිරණ නිරාවරණය හොඳ නැහැ. ගැමා කිරණ කියන්නේ පිළිකා සෛල විනාශ කිරීම සඳහා භාවිතා කරන්නේ. ඒකත් ඒ වගේමයි මේකටත් වඩා දරුණුයි. ගොඩාක්ම හානිදායකයි මේ කිරණ. නමුත් පිළිකා සෛල විනාශ කරන්න ඕන නිසා තමයි මේ ගැමා කිරණ නිකුත් කරන්නේ. එහෙනම් අපි මේ දිශාවට අදාළව පොඩි කාරණා ටිකක් දැනගත්තා. මම මේ පැත්තට නම් ශුද්ධ තරංග ඇත්තටම භාවිතා කරන්නේ බහුල වශයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ශුද්ධ තරංග උඳුන් හෙවත් ශුද්ධ තරංග අවන්. හරිද? ඒකෙදි භාවිතා වෙන බහුල වශයෙන්ම ශුද්ධ තරංග ගුවන් විදුලි තරංග භාවිතා කරන ගුවන් විදුලි සම්ප්‍රේෂණ වලදී. ඒ නිසා ඔයගොල්ලන්ට ගොඩාක් දැනුමක් ආවා. මේ ශ්‍රේණිය නම් පටලවන්න එපා. MCQ වල අහන දෙයක් තමයි සංඛ්‍යාතය අනුව පිළිවෙලට දක්වා ඇති ආන්සර් එක මොකක්ද කියලා. ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම දෙන්නේ. ශුද්ධ තරංග දෙනවා, පාරජම්බුල් දෙනවා, ආලෝක කිරණ දෙනවා, X කිරණ. එතකොට ඒක වැරදි. එතකොට මේ පිළිවෙලක් තියෙන ආන්සර් එකක් තමයි ගත යුත්තේ විභාගයේදී. අපි මේ වගේ ප්‍රශ්නකුත් කරලා බලමු. එතකොට වඩාත් පැහැදිලි වෙයි. එහෙනම් අපි මුලින්ම ඔයගොල්ලෝ ලියාගත්ත මාතෘකාව විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා. අන්න එතන චූටි වාක්‍යයක් ලියලා මෙන්න මේ කාරණේ අපි සටහන් කරගමු. ලියාගමු. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා ලිව්වා. අපි එතන ලියාගමු. එක් සංඛ්‍යාත පරාසවලදී එක් සංඛ්‍යාත පරාසවලදී එක් සංඛ්‍යාත පරාසවලදී විද්‍යුත් චුම්බක තරංග විවිධ ගුණ නිරූපණය කරයි. ඊළඟ එක සංඛ්‍යාතය අනුව ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට විද්‍යුත් චුම්බක තරංග පෙළ ගැස්වීම විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හැඳින්වේ. හරි. මේ බෝඩ් එකේ තියෙන
සියලුම කාරණා නිවැරදිව දාගන්න මම කැමතියි මේ දෘශ්‍යාලෝකයේ මුලින් ලියලා ඒක මෙහෙම බෙදලා අදෝරක්ත ලියලා පාරජම්බුල් ලියලා අවබෝධයෙන් හරියට මේ කාරණා ලියනවා නම් අපි නිසා ඉක්මනට දාගමු මේ බෝඩ් එකේ සඳහන් කාරණා. හරි සර්. අනිත් ළමයි දාගෙන ඉවරද? නෑ සර් පොඩ්ඩ ඉන්න. දැන් චුටි වෙලාවත් එක්කම අපි
මේක හරියටම දාන්න මේ හරියේ තරංගායමේ වැඩි වෙලා ටිකෙන් ටික ඉදිරියට යනකොට අඩු වෙවි තියෙන්නේ. මට අර පෙන්වන්න ඕනේ ඉදිරියට යනකොට තරංගායමේ අඩුයි. ඒ වගේම සංඛ්‍යාතය කියන එක වැඩි වෙලා කියලා. හරි. ඒ කාරණේ නිවැරදිව දක්වන්න ඕනේ සමෙන් දැක්වේ. සහ මේ දෘශ්‍යාලෝකයේ වර්ණ හතර අනිවාර්ය පාඩම්දී ඔයගොල්ලෝ දන්නවා මේ දෙදුන්නේ වර්ණ හත පාඩම් ගන්න පොඩි කාලේ විවිධ ක්‍රම වාක්‍ය පාඩම් නේද? සමහර තන්තබිලි කඩන කොල්ලා නිල් ඉක්කු දකි ඔය වගේ නිල් ඉරක් දකි ඔය වගේ කික් වචන භාවිත කරන නැත්නම් සමහර ඉංග්‍රීසි ටර්ම්ස් වල මුල් අක්ෂර නේද? පළවෙනි අක්ෂරය භාවිත කරලා ඒක මම තියා ගන්නවා. හරි. අපි ඊළඟ උපමාට්ටිකාව ලියා ගමු. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත. ඒ කියන්නේ මේ තරංග මොන මොනවා සඳහා භාවිත වනවාද කියන කාරණා තමයි අපි දැන් ඉගෙනගෙන යන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා එක් කාරණා අපි ඒව තමයි දැන් සටහන් කරන්න යන්නේ. මොකක් සඳහාද මේ එක් විද්‍යුත් චුම්බක තරංග නැත්නම් වීචු තරංග කියලා අපි කියනවා කෙටි කරලා. ඒ තරංග අපි කොහොමද භාවිත වෙන්නේ කියලා. හරි. විද්‍යුත් චුම්බක තරංග වල භාවිත. එකෙන් පළවෙනි කෙනා ගමු අපි දෘශ්‍ය ආලෝකය ගැන කතා කරලා ඊට පස්සේ යමු එක් කෙනා ගැන. එයාට ඒ නිසා ගමු දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය. එයාට පළවෙනි පොයින්ට් එක. ඇසට සංවේදී. ඇසට සංවේදී. ඇසට සංවේදී. විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක තරංග දෘශ්‍ය ආලෝකය වේ. දෘශ්‍ය ආලෝකය වේ. ඊළඟ පොයින්ට් එක දෘශ්‍ය ආලෝකයේ වර්ණ හතක් අන්තර්ගත වන අතර වර්ණ හතක් අන්තර්ගත වන අතර ඒවා නම් එක දිගට පේලියටම ලියා ගන්න යන්න. යට ලියන්න එපා ගොඩාක් ඉඩයන් නිසා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. වර්ණ වේ. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. වර්ණ වේ. ඊළඟ පොයින්ට් එක
රතු වර්ණයේ තරංග ආයාමය වැඩි අතර සංඛ්‍යාතය අඩුය. ඊළඟ පොයින්ට් එක දම් වර්ණයේ තරංග ආයාමය අඩු අතර සංඛ්‍යාතය වැඩිය. හරි. එතකොට එයා ගැන ඔය අවබෝධය තුනම හොඳටම ඇති. අපි ඊළඟට යන් එහා කෙළවර ඉඳන් මේ පැත්තට එමු. ඊළඟ වර්ගය ගැමා කිරණ. දෙවෙනි වර්ගය ගැමා කිරණ. ඒ යටතේ පළවෙනි පොයින්ට් එක විකිරණශීලී කොබෝල්ට් මූලද්‍රව්‍ය විසින් කොබෝල්ට් මූලද්‍රව්‍ය විසින් නිකුත් කරන තරංග වර්ගයකි. ඊළඟ පොයින්ට් එක මෙහි තරංග ආයාමය ඉතා අඩු අතර සංඛ්‍යාතය වැඩි වේ. ඊළඟ පොයින්ට් එක එම නිසා විනිවිද යාමේ හැකියාව වැඩිය. ඊළඟ පොයින්ට් එක වෛද්‍ය විද්‍යාවේදී පිළිකා සෛල විනාශ කිරීම සඳහා
පිළිකා සෛල විනාශ කිරීම සඳහා ගැමා කිරණ යොදා ගැනේ. ගැමා කිරණ යොදා ගැනේ. ගැමා කිරණ යොදා ගැනේ. ගැමා කිරණ යොදා ගැනේ. හරි. ඒ තමයි ගැමා කිරණ ගැන සටහන. අපි යමු X කිරණ වලට. මෙන්න මේක න. X කිරණ. ඒ යටතේ ලියාගමු. X කිරණ යටතේ X කිරණ බලන්න පොයින්ට් එක. X කිරණ ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය සඳහා යොදා ගන්නා අතර මෘදු පටක ඔස්සේ මෙම කිරණ ගමන් කරන නමුත් අස්ථි ඔස්සේ ගමන් නොකිරීම නිසා පැහැදිලි X කිරණ ඡායාරූප ලබාගත හැක. පැහැදිලි X කිරණ ඡායාරූප ලබාගත හැක. ඊළඟ පොයින්ට් එක ලියමු. වැඩිපුර X කිරණ සඳහා නිරාවරණය වීමෙන් වැඩිපුර X කිරණ සඳහා නිරාවරණය වීමෙන් පිළිකා තත්ත්ව ඇතිවේ. හරි. ඔයගොල්ලන්ට කියන තව දෙයක් තියෙනවා ඇත්තටම මේ X කිරණ වල ප්‍රයෝජනයක්. ඔයගොල්ලෝ දන්නවා ගුවන් යානා වලින් ගොඩබස්සන සමහර භාණ්ඩ වර්ග, ඒ වගේම නැව් බහාලුම් වල තියෙන එක් ද්‍රව්‍ය ඒවා සාමාන්‍යයෙන් දැන් හිතන්න ගුවන් යානා වලින් ගේන විශාල බඩු මලු විවෘත කර සෑම එකක්ම බලන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා රේගු විසින් ලංකාවට ගෙන එන්න පුළුවන් දේවල් සහ ගෙන එන්න බැරි දේවල් තියෙනවා. එතකොට මේ X කිරණ ආකාරයේ ඡායාරූපය එහෙම නැත්නම් X කිරණ යවල ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දල අවබෝධයක් ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට බඩු වර්ග මොනවද අපනයනය කරන හෝ ආනයනය කරන බඩු මොනවද කියන එක නිරීක්ෂණය සඳහා මේ X කිරණ වර්ග භාවිතා කරන ඒ ගුවන් තොටුපළවල් සහ වරායන් වලදී. ඒකත් හොඳම ප්‍රයෝජනයක් වෙන X කිරණ ක්‍රමවේදය. හරි. ඒ නිසා තව පොයින්ට් එකක් ලියාගමු මේ ආශ්‍රිතව. ඊළඟ පොයින්ට් එක ගුවන් මගීන්ගේ දැන් කියන්නේ මොකක්ද? මොකක්ද ඇහුවේ? S කිරණ යටතේමද නැත්නම් වෙන මොකක් හරි? අන්න හරි. X කිරණ යටතේ මේ අපි ලියාගෙන යන්නේ. ඒ තව පොයින්ට් එකක් වැදගත් එකක්. ඒ කියන්නේ මෙයාගේ තව ප්‍රයෝජන දෙන්න අපි.
බහුලවම ගන්න ඇත්තටම ශරීර අභ්‍යන්තර නිරීක්ෂණ. මේක හොඳම ප්‍රසිද්ධ දේ කෙලින්ම එක්ස්රේ කියන එකනේ. ඊට අමතරව ගුවන් තොටුපළවලදී ගුවන් යානා මගින්ගේ අර බඩුමලු පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නවා. මම ඒක තමයි කියේ. ඒ නිසා ඊළඟ පොයින්ට් එකට යන්න. ගුවන් මගින්ගේ ගමන් මලු සහ ගුවන් මගින්ගේ ගමන් මලු සහ නැව් මගින් ගෙන එන බහලුම් විවෘත නොකර පරීක්ෂා කිරීම සඳහා විවෘත නොකර පරීක්ෂා කිරීම සඳහා X කිරණ යොදා ගැනීම මම ඊළඟ කෙනාට එනවා පාරජම්බුල කිරණ. අපි ලියාගමු ඊළඟ කෙනා පාරජම්බුල කිරණ. මෙයාට කියනවා UV කිරණ. එහෙම ලිව්වත් කිසිම අවුලක් නැහැ. UV කිරණ ලිව්වත් ඔයගොල්ලන්ට ලකුණු දෙනවා, බය වෙන්න එපා. නැත්නම් අල්ට්‍රා වයලට්. දිග ටර්ම් එක ලියනකට වඩා UV කිරණ ලියන එක උගලන්ට ලේසි. පාරජම්බුල කිරණ තමයි කියන්නේ. දැන් ලියනකොට පාරජම්බුල කිරණ ලියලා ඇල ඉරක් ගහලා UV කිරණ කියලා දාන්න. හරි. එන්න මේකේ කාරණේ. දැන් අර මම කලින් කිව්වා විවිධ මුදල් නෝට්ටු ඇත්තටම සාමාන්‍යයෙන් ඇත්තද ඒ කියන්නේ මුදල් නෝට්ටු නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා බැංකුවල සමහර කඩවලට ඔයගොල්ලෝ දකින්න දෙයක් තමයි යම් උපකරණයක් ඇතුලේ මුදල් නෝට්ටු දාලා මේ මැෂින් එක ඔන් කරාට පස්සේ නිල් පාට වගේ ආලෝකයක් නිකුත් වෙනවා. එතකොට අර මුදල් නෝට්ටුවේ ඇතුළත තියෙන රහස්‍ය සංකේත කියවන්න පුළුවන්. එහෙම නැත්නම් රහස්‍ය සංකේතව බලන්න පුළුවන්. එතකොට තීරණය කරන්න පුළුවන් මේක සත්‍ය මුදල් නෝට්ටුවක්ද කියලා. මේක ප්‍රධාන දෙයක්. තව දෙයක් තමයි සමහර දේවල් දැන් හිතන්න අර මම ඉස්සෙල්ලා කිව්වා විවිධ පෑන් වලින් ලිව්වහම ඒකට UV කිරණ වැටුණට පස්සේ ඒක දර්ශනය වෙනවා. එතකොට අර සංයෝගයේ UV වලට සංවේදී ද්‍රව්‍ය යොදා ගන්න. ඒකත් එක්තරා ආකාරයක රහස්‍ය සංකේත නැත්නම් රහස්‍ය පණිවිඩ හුවමාරු සඳහා යොදා ගන්න. ප්‍රධාන දෙයක් තියෙනවා. අපේ ශරීරයේ සාමාන්‍ය අපේ ඇඳුම් වර්ග ශරීරය ආවරණය කිරීම සඳහා යොදා ගන්නා ඇඳුම් වර්ග ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි දිදුලන ගතියකින් යුක්ත ඇඳුම් ලබා ගන්නත් මේ දේවල් තියෙනවා. ඒ කියන්නේ UV කිරණ වලට දිලිසුමක් ගෙන දෙන සංයෝග රෙදි සෝදන සබන් සහ රෙදි සෝදන කුඩු වර්ගවල යොදලා තියෙනවා. ඒතකොට මේ කුඩු වලින් අපේ ඇඳුම් හේතුවම අපි අර ආලෝකයට නිරාවරණය වුණාම ඒ UV කිරණ නිසා අපේ ශරීරය එහෙම නැත්නම් අපේ ඇඳුම් වලට දිදුලන බවක් දෙනවා. ඒතර ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දකින කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ටෙලිවිෂන් ඇඩ් වල එහෙම නැත්නම් ටීවී එකේ දකින ඇඩ් වල විවිධාකාරයේ කියනවා මෙන්න මෙහෙම ආලෝකය හමුවේ මේ ඇඳුම් මෙහෙම දිලිසුමක් ඇති වෙන මේක. ඉතින් ඒකෙදි කරන්නේ මොකද්ද? මෙන්න මේ කියන UV සංවේදී එහෙම නැත්නම් UV වලට දක්වන සංවේදීතාවය දක්වන දේ රසායනික ද්‍රව්‍ය අර ඇඳුම් වලට රෙදි සෝදන කුඩුත් එක්ක යොදනවා. ඉතින් චුට්ටක් මතක තියාගන්න ඔයගොල්ලෝ ටෙලිවිෂන් එකේ දකින්න ඇඩ් එකක් ගොඩාක් වෙලාවට බලන්නේ මොකද්ද? අනුකරණය කරන්නේ නේද? දැන් හිතන්න ඇත්තටම අපි මේ මිනිස්සු විදියට ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි මිනිස්සු ආසෙන් රැවටෙන්නේ. අර ටීවී එකේ ඇඩ් එකකින් මොකක් හරි දෙයක් කිව්වොත් අපි හිතමු ඇඳුමකින් මල් විසික් වෙනවා දැක්කනම් අපි ඇත්තටම ප්‍රායෝගිකව දන්න මේ මල් විසික් වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි රැවටෙන්න ආසෙන්. අපි ඒක අරන් බලනවා පොඩ්ඩක් නේද? ඉතින් මම කියන්නේ හැදුවේ එහෙම දේවලුත් තියෙනවා. ඉතින් අර සමාජය ගිල ගන්න එහෙම නැත්නම් අපිව රවට්ටන්න අපිව අන්දන්න දේවලුත් මේ සමාජයේ යනවා. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ සයන්ස් ඉගෙන ගන්න අය විදිහට මේකේ ඇත්තටම ප්‍රායෝගික දේ මොකද්ද ඇත්ත මොකද්ද මේ දේ නිවැරදිව දැනගන්න. ඉතින් ඒකත් ගැන අවබෝධ වෙන්න රවටෙන්නේ නැතුව හරියට මේ දේවල් ඉගෙන ගන්න. හරි. එහෙනම් ඒ තමයි අර UV සංවේදීක වල දේවල්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් මොනවද කියලා අඳුරගන්න. හරි. එහෙනම්
අපි ලියාගමු පාරජම්බුල කිරණ යටතේ ලියාගමු. පාරජම්බුල යනු ජම්බූල වලට ඉහළින් ඇති කිරණයි. ජම්බූල යනු දම් වර්ණයයි. අපි පොඩ්ඩක් මේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් ගැන එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තරංග ගැන චූටි වීඩියෝ දර්ශනයක් බලලෙමු. එතකොට වඩාත් පැහැදිලි වෙයි මේකට. මේක සින්දුවක් ආකාරයේ නිරූපණය වෙන එකක්. එතකොට ඔයගොල්ලන්ට තේරෙවි මොකක්ද මේකෙදි වෙන්නේ කියලා. Electromagnetic spectrum is just a name of a range of radiation. Let me tell you what they are. Radio waves, microwaves, infrared radiation, visible light, ultraviolet, X-rays, gamma rays. From the TV station to your living room, that is the work of radio waves. Heating food in just seconds, microwaves do that. Heat treatment for illness, take pictures in the dark. They are even in your remote control. Infrared radiation, the electromagnetic spectrum is just a name of a range of radiation. Let me tell you what they are. Radio waves, microwaves, infrared radiation, visible light, ultraviolet, X-rays, gamma rays. Red, orange, yellow, green, blue, indigo, violet. That is the only part of the spectrum that can be seen by us. The suntan on your skin kill bacteria and viruses. Used to detect forgery, that is ultraviolet. The electromagnetic spectrum is just a name of a range of radiation. Let me tell you what they are. Radio waves, microwaves, infrared radiation, visible light, ultraviolet, X-rays, gamma rays. See your broken bones and your hidden bombs, that is the work of X-rays. Kill cancer cells and sterilize, dangerous gamma rays do that. Now we have completed the electromagnetic spectrum. If you do not understand, then play the song again. The electromagnetic spectrum is just a name of a range of radiation. Let me tell you what they are. Radio waves, microwaves, infrared radiation, visible light, ultraviolet, X-rays, gamma rays. Radio waves, microwaves, infrared radiation, visible
light, ultraviolet, X-rays, gamma rays. හරි. ඒ ඔයගොල්ලෝ දැක්කේ අර කියපු කාරණාම තවත් සරලව ඉංග්‍රීසි භාෂෙන් කියනකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඒ රූපාත්මකව ඔයගොල්ලෝ දැක්කා කොහොමද මේ තරංග ගමන් කරන විදිය සහ තරංගවල ප්‍රයෝජන විද්‍යුත් චුම්බක තරංගවල ප්‍රයෝජන ඒතර කොහොමද වෙන්නේ කියන කාරණේ ඔයගොල්ලෝ පැහැදිලිවම එතනදී දැක්කා. හරි. අපි දැන් ලියලා හිටියේ පාරජම්බුල කිරණ කියන්නේ ඇත්තටම ඉහළින් තියෙන ඒ කියන්නේ දුෂ්‍යාලෝකයට ඉහළින් තියෙන ඇත්තටම පාරජම්බුල කියන්නේ දම් වර්ණයමයි. පාරජම්බුල යන දම්. අපි ඊළඟ පොයින්ට් එක ලියාගමු. පාරජම්බුල කිරණවල සංඛ්‍යාතය ආලෝකයේ සංඛ්‍යාතයට වඩා වැඩි වන අතර තරංග ආයාමය අඩුය. ඔයගොල්ලෝ දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති රූප සටහනක්. ඒකේ චූට්ට බලන අල්ට්‍රා වයලට් හෙවත් UV තරංග පරාසය. අපි මේකේ ඔයගොල්ලන්ට පැහැදිලි සෑම විටම හොඳට මතක තියාගන්න දුෂ්‍යාලෝකයෙන් පටන් ගන්න. මේ මවුස් පොයින්ට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මවුස් පොයින්ට් එක යන විදිය අනුව මම පොඩ්ඩක් ඊට අදාළව ගන්නම් ස්පොට් ලයිට් එකක්. මෙතන ඔයගොල්ලන්ට පේනවා මවුස් පොයින්ට් එක ගාව මේ තියෙන visible waves තියෙන්නේ මේ. visible කියන්නේ අපිට දෘශ්‍ය ආලෝකය. මේ දෘශ්‍ය ආලෝකයට අදාළ දේවල් තමයි මේ තියෙන්නේ. අර දැන් කිව්වා වගේ අල්ට්‍රා එහෙම නැත්නම් දම් වර්ණයට වඩා උඩින් තියෙන අන්නේ වර්ණය තමයි අල්ට්‍රා වයලට්. ඒතර මේ අල්ට්‍රා වයලට් නිසා මෙන්න මේ කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මේ තියෙන එක් කාරණා හොඳට බලන්න. සාමාන්‍ය අර දත්වල විවිධ පැල්ලම් යවන්නක් භාවිතා කරන එක්තරා ක්‍රමයක් තමයි අල්ට්‍රා වයලට්. ඔයගොල්ලෝ මේ රූපේ පොඩියට පේනවා ඇති. ඒ වගේම අපේ ওই උදෑසන හිරු එළියට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අම්මාවරුන් තමන්ගේ ළමයාව හිරු එළියට නිරාවරණය කරනවා උදේ කාලෙදී. හේතුව තමයි මේ සූර්යාගෙන් ලැබෙන UV කිරණවල සංයෝගයක් නිසා සමේ තියෙන මෙලනින් කියන වර්ණකයේ හටගන්නවා විටමින් D. හරියටම කිව්වොත් විටමින් D3 කියන සංයෝගය. ඒතර ළමයාගේ ශරීරයේ විටමින් D කියන එක සංශ්ලේෂණය කරන්න මෙන්න මේක ප්‍රයෝගී වෙනවා. ඒ කියන්නේ අල්ට්‍රා වයලට් පාරජම්බුල කිරණ මේ ශරීරයේ විටමින නිෂ්පාදනය සඳහා ප්‍රයෝගී වෙනවා. ඒ වගේම මම කලින් පැහැදිලි කරන විදිහට අර කිව්වාගේ ඇඳුම් වලට දාන සංයෝගات ඒ වගේම මුදල් නෝට්ටු බලන්න පුළුවන්. මම ඒ වගේම මේ රූපයට අදාළ ඉතින් ටිකක් පොඩ්ඩක් අයිමත් කියලා දෙන්නම්. X කිරණ ඒ වගේම X කිරණ භාවිතා වෙන අර කිව්ව විදිහට මෘදු පටක ඔස්සේ විනිවිද යනවා. මේ තියෙන X-ray කිරණයක් මෙඩිකල් X-ray එකක් එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාවේ යොදා ගන්න සෞඛ්‍යංශ යොදා ගන්න X-ray කිරණ සටහනක්. මේකේ මෘදු කොටස් ඔස්සේ මේ කිරණ ගියාම ඒ කොටස් පැහැදිලිව පේන්නේ අඳුරු වෙනවා. හැබැයි දෘඩ කොටස් හෙවත් අපේ දෘඩ කොටස් විදිහට අපේ ශරීරයේ තියෙන අස්ථි. මේ අස්ථි ඔස්සේ ගියාම සුදු වර්ණයෙන් දිස් වෙන්නේ. ඒ තමයි X-ray වල විශේෂත්වය. ඒ නිසා ශරීර අභ්‍යන්තරය පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා සාමාන්‍යයෙන් බාගේජ් ස්ක්‍රීන් එකක් කියන සාමාන්‍යයෙන් ඔයගලන්ට ඇතුළත බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර ඒවා නිරාවරණය නොකර. දැන් හිතන්න බෑග් එකක් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගුවන් යානයකින් පැමිණෙන මගීන්ගේ සෑම විටම බෑග් ඇතුළත ඇරලා නිරීක්ෂණය කරන්න බෑ. මොකද විවිධ දේවල් රහස්‍ය දේවල් හංගගෙන ඉන්නේ. ඉතින් මේ X කිරණ භාවිතයෙන් ඇතුලේ මොන වගේ උපකරණයක් තියෙද සමායට බෝම්බ් බ්ලාස්ට් එකක් කරන්න මොනවා හරි අරන් එනවද? ඒ වගේ දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි PET image කියන්නේ සාමාන්‍යයෙන් ඒ ශරීර අභ්‍යන්තරයේ නිරීක්ෂණය සඳහා ඒ සමයි ගැමා කිරණ වලට අදාළ PET scan යන්ත්‍රය ඔයගොල්ලෝ දැක්ක සමයට අහලත් ඇති ටීවී එකේ සමහරලාට යනවා. ඒ තමයි පිළිකා සෛල හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා මේක භාවිතා කරන්නේ. එතකොට
පිළිකා සෛල හඳුනා ගැනීමට PET ස්කෑනින් යන්ත්‍ර ලංකාවේ කිහිපයක් තියෙන්නේ. මේ ඒ වගේ ගත්ත උපකරණයකින් ලබාගත් ඡායාරූපයක් මේ තියෙන්නේ මොලේ ඉහළ කොටසවල ගත්ත ඡායාරූපයක්. එතකොට මේ තමයි අර කිව්වා වගේ සාමාන්‍යයෙන් සමහර දේවල් ද්‍රව්‍ය ගැමා කිරණ ආශ්‍රිතව නිරීක්ෂණය කරන විදි. ගැමා කිරණ ආශ්‍රිතව සාමාන්‍ය ගැමා කිරණ යම් දෙයකට යවලා ඒ කොස්මැටික් ද්‍රව්‍ය ඒවල නිරීක්ෂණ දක්වන්න පුළුවන් මේ ගැමා කිරණ ආශ්‍රිතව. ඒතර අපි මේ පැත්තට ආවේ. දැන් මම අයිමත් ගිය ඉන්ෆ්‍රාරෙඩ් පැත්තට. ඔයගොල්ලෝ දන්නවා රතු වර්ණය රෙඩ් කියන වර්ණයේ අදෝ. එහෙම නැත්නම් පල්ලෙහින් ඉන්න කෙනා ඉන්ෆ්‍රාරෙඩ් අදෝ රක්ත. ඒ අදෝ රක්ත භාවිතා කරන්න පුළුවන් ගොඩාක් වෙලාවට එක් ක්‍රමයක් තමයි රිමෝට් කන්ට්‍රෝල් වල. ඔයගොල්ලෝ දන්නවා ගෙදර රූපවාහිනී යන්ත්‍රයේ ආදී වල ඉදිරියේ තියෙන පොඩි ලයිට් එකක් ඒ බටන් ප්‍රෙස් කරාම ඉන්ෆ්‍රාරෙඩ් කිරණ වර්ගයක් යන්නේ. ඒ වගේම තමයි අපි තාම ලිව්වේ නැහැ මේ කාරණා. ඉන්ෆ්‍රාරෙඩ් වල තව ප්‍රයෝජනයක් තමයි නයිට් විෂන් කියන එක. අපි දන්නවා අපේ උදාතර අපේ රණවිරුවන් ඒ කාලයේදී සටන් බිමේදී රාත්‍රී කාලයේදී සතුරා හඳුනා ගැනීමට. ඒ කියන්නේ මේකෙදී නිවැරදි ඡායාරූපයක් නෙවෙයි ලැබෙන්නේ. අපේ ශරීරයෙන් අර මම කලින් කිව්වා වගේ IR කිරණ පිට වෙන නිසා මේ නයිට් විෂන් එකවත් මේ කැමරා එක ඔස්සේ ඒ පුද්ගලයාගෙන් පිටවන IR කිරණ අපට සංවේදී වෙනවා. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් ඇත්තටම මේ අවස්ථාවේදී සතෙක් ගියත් කවුරු හරි පුද්ගලයෙක් ගියත් ඒ කැමරා එකෙන් දැක ගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒ රූපත් වෙන්නනවා ඕගොල්ලන්ට. ඒ වගේම තමයි මේ ඉස්සරහා මයික්‍රෝවේව්ස් ඒව තියෙනවා. මයික්‍රෝවේව්ස් කියන්නේ ශුද්ධ තරංග, රේඩාර් තරංග වර්ග, ඒ වගේම අද කාලේ භාවිත Wi-Fi තාක්ෂණික ක්‍රම, ඒ වගේම මයික්‍රෝවේව් oven වර්ග මේ මයික්‍රෝවේව්ස් ගණයට ඈත් වෙන්නේ. ඒ වගේම රේඩියෝ ස්පෙක්ට්‍රම් එහෙම නැත්නම් රේඩියෝ ගුවන් විදුලි තරංග යටතේ ඔයගොල්ලෝ දන්නවා සරලතම එක තමයි ගුවන් විදුලි. ඒ වගේම අපේ කනට ඇහෙන්නේ ඒ ගුවන් විදුලි තරංගමයි. ඒ වගේම ගුවන් විදුලි තරංග වලට අමතරව මේ අල්ට්‍රාසවුන්ඩ් එහෙම නැත්නම් අර ශබ්දවල දේවලුත් මේකට අයිති වෙනවා. අල්ට්‍රාසවුන්ඩ් කියන ඒවත් ඒ වගේම ටීවී අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ UHF VHF සංඛ්‍යාත වලට අදාළ ඒවත් නිරූපණය වෙනවා. අපි යමු ඊළඟ එකට එනවා. මේ තියෙන්නේ අර මුලින්ම සඳහන් ඉන්ෆ්‍රාරෙඩ් වලට අදාළව සහ යට හොඳට බලන ෆ්‍රීකවන්සි එක. එහෙම නැත්නම් සංඛ්‍යාතය වෙනස් වෙච්ච විදිය මම කිව්ව විදිය තරංග ආයාමය ඉදිරියට යාමත් සමග තරංග ආයාමය අඩු වෙලා නමුත් සංඛ්‍යාතය වැඩි වෙලා තියෙනවා මේ ස්ථානයේ. හරි. මේ තියෙන්නේ අපේ සැටලයිට්. එහෙම නැත්නම් අභ්‍යවකාශයේ සැටලයිට් ක්‍රියාත්මක වෙන විදිය. අතන මෙතන නිරූපණය කරලා තියෙන්නේ ගුවන් විදුලි තරංග තමයි. සිග්නල් ආශ්‍රිතව මේ තියෙන්නේ සම්ප්‍රේෂණය කරන කුළුණු ගුවන් විදුලි තරංග මේ ඒ ආකාරයේ රූපයක් ඔයගොල්ලන්ට පෙන්වන්න කරනවා. මේ තියෙන්නේ විවිධ පද්ධති නෙට්වර්කින් එහෙම නැත්නම් ජාලකරණය කරලා තිනවා අර කිව්ව ගුවන් විදුලි තරංග ඔස්සේ. මේ තියෙන්නේ ඔක්කොම ගුවන් විදුලි තරංග වල ප්‍රයෝජන. මේ තවත් එක් අවස්ථාවක් මොබයිල් ෆෝන් දුරකථන සංවේදන ක්‍රමය. ඒ වගේම ඔබ දකින වෝකි ටෝකි යන්ත්‍ර, ඒ කියන්නේ පොලිස් නිලධාරීන් මහත්තුරුන් ගාව තියෙන වෝකි ටෝකි යන්ත්‍ර ඒවල තියෙනවා. මෙතන මයික්‍රෝවේව් එහෙම නැත්නම් ශුද්ධ තරංග වල ඊළඟ එක තමයි මේ තියෙන oven එකක්. ඒකේ කොහොමද වෙන යාන්ත්‍රණය සහ ක්‍රියාවලිය. මේ තියෙන එකමයි. මේ තියෙන ඩයලොග් ටීවී හෝ ඒ අදාළ ඒ කම්පැනි වලින් නිකුත් කරන සැටලයිට් ටීවී වර්ගයක කිරණ භාවිතා වෙන්නේ මේ කිරණ. මේ තියෙන්නේ වගේ රේඩාර් ක්‍රමවේදයක්. මේ තියෙන Wi-Fi තාක්ෂණය යොදාගෙන තියෙන මයික්‍රෝවේව් ශුද්ධ තරංග යොදාගෙන තින්නේ. ඒ වගේම මවුස් පොයින්ට් සමහර ඒවා Wi-Fi ඇඩැප්ටර්ස් විදියට යොදා ගන්න ආකාරමේ මේ තමයි දේහය අදෝරක්ත කිරණ පිටවන ආකාරය. අතන ওই රතු පාටෙන් වෙන්නුම් කරන්නේ අපේ ඇඟේ ශරීරයෙන් නිකුත් කරන අදෝරක්ත කිරණ. අර මම කලින් කිව්ව මතක ඇති සෑම කෙනෙකුගේ පුද්ගලිකගේ මේ ශරීරයෙන් නිකුත් වෙන අදෝරක්ත. මේ අදෝරක්ත ඡායාරූපයක් තමයි මේ දිස්වන්නේ. මේක අරගෙන තියෙන අදෝරක්ත කැමරාවකින්. මේ තියෙන සූර්යාගෙන් ලැබෙන ඇත්තට මේ සූර්යාගෙන් කිරණ දුෂ්‍යාලෝකය, අල්ට්‍රා වයලට්, ඒ වගේම තාපය. මේ සියල්ල මෙතනදී ලැබෙනවා. මේ ඒ රූපයක් දක්වලා තියෙන්නේ. මේ තියෙන්නේ ගුවන් යානයක අභ්‍යන්තරය නිරීක්ෂණය කරනවා. මොකද සමහර වෙලාවට මේ ගුවන් යානා නිරීක්ෂණය කරන්නේ
රත් වෙලා ගිනි ගන්න පුළුවන් අවස්ථා. එහෙම නැත්නම් ඒ මේවා අනිත් එක චුට්ටක් මතක තියාගන්න ත්‍රස්තවාදීන් විසින් මේ ක්‍රමවේදය භාවිතා කරනවා. හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර උණ්ඩ තියෙනවා අදෝරක්ත වලට සංවේදී. එතකොට ඒකේ සෙන්සර් එකෙන් යන්න පුළුවන්. ඒ උණ්ඩයට සෙන්සර් එකක් තියෙන ඉස්සරහා. එතකොට තාපය තීන තැන ගිහිල්ලා තමයි වදින්නේ. සමහරවිට ඔයගොල්ලෝ ෆිල්ම් වල දකින්න දෙයක්. එතකොට එයාලා මේ වගේ ඡායාරූපයක් අරගෙන වැඩිම රස්නේ කොතනද කියලා බලලා අර උණ්ඩය නිකුත් කරනවා. ඒ උණ්ඩය ඊළඟට ගිහිල්ලා ඒ අදාළ රත් වෙච්ච තැන මේව කරන්නේ. මේ නිවසක අදෝරක්ත කිරණ පිටවන ආකාරය ඡායාරූපයක් මේ පැත්තෙන් අදාළයි. මේ ඔයගොල්ලන්ට නිල් වර්ණයෙන් පෙන්න ඇත්තටම නිවසක කුල්. එහෙම නැත්නම් ශීත අවස්ථාවක්. ඊට පස්සේ කහ පාටින් පෙන්වුම් කරන්නේ මද රස්නයක්. ඒ වගේම රතු පෙන්වුම් කරන්නේ තද පාට. අර හරියට දුෂ්‍යාලෝකයේ මේ එක වගේ. මේ සාමාන්‍ය ඡායාරූපයක් තියෙනවා බල්ලෙකුගේ. ඒ වගේම අදෝරක්ත ඡායාරූපය එහෙම නැත්නම් කැමරාවකින් ගත්ත රූපයක් තමයි ඊළඟ රූපයේ දිස්වන්නේ. ඊළඟ යටත් තියෙන්නේ බලන්න හොඳට බලන්න. සත්තුන් සහ අපි අතර වෙනස. බලන්න අපේ ඇඟේ උෂ්ණත්වය කොච්චර නිකුත් වෙනවද? නමුත් මේ ඉන්න සතාගේ ඔයගොල්ලන්ට පේනවා රෙක්ටීරියා වංශිකයෙක්. මෙයාගේ ශරීරයෙන් නිකුත් වෙන IR කිරණ ප්‍රමාණය අඩුයි. ඇත්තටම සෞම්‍යයි. ගොඩාක්ම අඩුයි. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මතයද චලතාපින් හා අචලතාපින් කියන කතාව. අපි අචලතාපින් නිසා දේහ උෂ්ණත්වය නියතව තියෙන. ඒ කියන්නේ 36 හා 37.5. මේ තියෙන IR කිරණ ඒ රිමෝට් කන්ට්‍රෝල් වල භාවිතා වෙන එකක්. ඔයගොල්ලෝ කැමරාවකට සාමාන්‍යයෙන් රිමෝට් එකක් ඇල්ලුවොත් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඇත්තටම දැක ගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරා එක පවා අල්ලලා බලන්න රිමෝට් එක ක්‍රියාත්මක කරන අවස්ථාවකදී මේ වගේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේ නිකුත් කරලා තින්නේ ෆිසියෝതെරපි බෞද්ධ චිකිත්සක ක්‍රමවේදයක් ඔස්සේ ශරීරයේ විවිධ ස්ථානවලට සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක්. මේදී භාවිතා කරලා තින්නේ අල්ට්‍රා සවුන්ඩ් කියන එහෙම නැත්නම් අල්ට්‍රා වයලට් වලින් භාවිතා කරන කිරණ ඔය නිල් පාටින් පෙන්නලා තින්නේ. එතකොට මේකෙදි ශරීර අභ්‍යන්තරයේ විවිධ කොටස් වලට ප්‍රතිකාර කරන්න මේක ක්‍රමය භාවිතා කරනවා. මේක ලංකාවේ නම් නැහැ මේ දිනු තාක්ෂණය. නමුත් මේක විදේශ රටවල බොහෝ භාවිතා වෙන එකක්. තව දෙයක් තමයි අර කලින් රූපේ වගේම IR කිරණ බෞද්ධ චිකිත්සක ක්‍රමවේදයන් යොදා ගන්නවා තාපය ලබා දෙන රතු පාට ලයිට් එකක් අල්ල සමහර ස්ථානවලදී ශරීරයේ විවිධ වේදනා නැති කරන්නත් යොදා ගන්නවා. මේ තමයි දුෂ්‍යාලෝකයේ අපි එන විදිය සහ ඒකේ වර්ණ 7. මේ තමයි පිරමීඩයක් අවස්ථාවක කියන්නේ 60 පිරමීඩයක්. මේ පිරමීඩය ඔස්සේ දුෂ්‍යාලෝකයේ එහෙම නැත්නම් අර සුදු ආලෝකයේ වර්ණ වලට විභේදනය වෙලා වර්ණ 7කට විභේදනය වෙලා ගමන් කරන ආකාරය මේ රූපයෙන් දැක්වෙන්නේ. මේ නිරූපණය කරන්නේ දුෂ්‍යාලෝකයේ වර්ණ ටික. අපි දැන් කතා කරගෙන ආවේ ඇත්තටම රේඩියෝ එහෙම නැත්නම් ගුවන් විදුලි තරංග, ඒ වගේම ඉන්ෆ්‍රාරෙඩ් හෙවත් අදෝරක්ත කිරණ හා දුෂ්‍යාලෝකයේ යොදා ගැනීම. දැන් අපි යන්න හදන්නේ අල්ට්‍රා වයලට් හෙවත් මේ කිරණ. හොඳට මතක තියාගන්න සූර්යාගෙන් UV කිරණ ලැබෙනවා. සූර්යාගෙන් ලැබෙන UV කිරණවල UVA හා B කියන කිරණ වර්ග අපේ පෘථිවියට ලැබෙනවා. හොඳට මතක තියාගන්න සූර්යාගේ ලැබෙනවා UVC කියලා. මේ UVC කියන කෙන අපට ඇඟට අහිත කරයි. ඒතර මේක පෙරලා ෆිල්ටර් එකක් විදිහට අපේ පෘථිවියේ ඉහළ කොටසේ තියෙන ඕසෝන් වියන. මේ ඕසෝන් වියන මගින් කරන්නේ අපේ දේහයට එහෙම නැත්නම් පරිසරයට අහිත කර UV කිරණ සම්පූර්ණයෙන්ම කපා හැරීමක්. එතකොට අපේ පෘථිවියට වැදගත් වෙන UVA කියන කිරණ වර්ගය තමයි වැඩිපුරම එන්නේ. UVA කියන කිරණය ගොඩාක් වැදගත්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දේහ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් දේහයේ අපේ සම මතු පිට විටමින D සංශ්ලේෂණය කරන්න ගොඩාක් වැදගත්. විටමින් B කියන එක UVB කියන එක එච්චරම අපිට ඇඟට හොඳ නැහැ. C තමයි ගොඩාක්ම විශේෂ. මේකේ C කියන වර්ණකය දක්වලා නැහැ. ඒතර ඕසෝන් වියනෙන් කරන්නේ මේක. ඔයගොල්ලෝ දන්නවා මේ වර්තමානයේ ඕසෝන් වියන ගොඩාක් හායනයට ලක් වෙලා තිනවා විවිධ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා. මෙතන අර මං කිව්වා වගේ සමට ඇතුල් වෙන ආකාරය UV කිරණ UVA කියන කිරණ සමේ යටම එහෙම නැත්නම් අදස් චර්මයට තමයි බලපෑම් කරන්නේ. UVB කිරණ උඩම තියෙන අපි චර්මයට තමයි මේ බලපෑම් ඇති කරන්නේ. මෙතන UV කිරණ අපේ සමට කරපු බලපෑම.
අර මම කියුවේ සමහර UV කිරණ තියෙනවා විකිරණශීලී එහෙම නැත්නම් අපේ ශරීරයට හොඳ නැහැ. මේ තත්ත්ව නිසා සමේ පිළිකා තත්ත්ව ඇති කරන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී ඇසේ සුද කියන අවස්ථාව කැට්‍රැක්ට් කියන රෝගී තත්ත්වය ඇති කරන්නේ මේ අපි කියන විදිහට UV කිරණ වල බලපෑම නිසා. එතකොට UV කිරණ අහිතකර බලපෑම් තියෙනවා විකිරණ ආකාරවල. මේ තියෙන්නේ කුඩා ළමයෙක්. ඔයගොල්ලෝ අහලා තියෙයි සාමාන්‍යයෙන් නොමේරු ලදරුවෙක් එහෙම නැත්නම් ළමයෙකු පිළිසඳ ගත්තාම ඒ ළමයාගේ ශරීරයේ සමහර රෝගී අවස්ථා තියෙනවා. සමහරට අහලා ඇති ළමයා කහවීම කියන අවස්ථාව විශේෂයෙන්. අනේ අවස්ථාවේදී කරන දෙයක් තමයි මේ වගේ UV කිරණ අල්ලනවා ඒ ළමයට. එතකොට ඒ ළමයාගේ අර කහ වර්ණය අතර මේ කහ වර්ණය ඉන්නේ බිලිරූබින් කියන වර්ණකයේ ශරීරයේ පැතිරීම අනුව රුධිරයේ පැතිරීම අනුව. එතකොට ඒක මර්ධනය කරන්න අඩු කරන්න මේ UV කිරණ ක්‍රමවේදය UV තෙරපි කියලා කියන්නේ මේ ක්‍රමවේදයට මේ ක්‍රමවේදය භාවිතා වෙනවා. මේ තමයි ටියුබ් ලයිට් එකක්. ඔයගොල්ලෝ දන්නවා මේක සාමාන්‍යයෙන් ආලෝකය නිකුත් කිරීම සඳහා භාවිතා වෙන ටියුබ් ලයිට් එකක්. මේක ඇතුලේ ඔයගොල්ලෝ කල්පනා කරා ඇයි මේක මෙහෙම දාලා තියෙන්නේ? ඇත්තටම එළියට නිකුත් වෙන දෘශ්‍ය ආලෝකය. නමුත් මේකේ දෙකලවර කැතෝඩ ක්‍රමයක් තියෙන්නේ. ඒකෙන් නිකුත් වෙන UV කිරණ. එහෙම නැත්නම් අර කිව්වාගේ පාර ජම්බූල කිරණ ඇතුලේ ගමන් කිරීම නිසා මේ බල්බ් එකේ සුදු පාට ෆ්ලෝරසන් කියලා සංයෝගයක් තියෙනවා රසායනික සංයෝගයක්. ඒකේ සංවේදනය වීමෙන් තමයි ආලෝකය එළියට නිකුත් වීම සිදුවන්නේ. මේ තියෙන්නේ අපි භාවිත කරන CFL කියන බල්බ් වර්ගයේ ඒ යාන්ත්‍රණය මැදින් මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ රසදිය සංයෝගය භාවිත කරන. ඒ නිසා තමයි අඩු වෝල්ටේජ් එකදී වැඩි ආලෝකයක් ලබා ගන්නේ. මේක දැන් පරිසර දූෂකයක් විදිහට අපි සැලකනවා. මොකද රසදිය භාවිතා වෙන නිසා. මේ තමයි UV කිරණ මගින් අර මම කලින් කිව්වා වගේ මුදල් නෝට්ටු වල ඇතුළත එහෙම නැත්නම් රහස්‍ය සංකේත නිරීක්ෂණය සඳහා භාවිතා කරන අවස්ථාවක්. මේ තමයි මේ විදිහට නිරීක්ෂණය කරන ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. භාවිතා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මතක ඇති සමහර අවස්ථාවේදී අර විභාග වංචා කරන්නත් ඔයගොල්ලෝ ළමයි අතර ප්‍රසිද්ධ සමහර වෙලාවට ඒ පෑනෙන් ලිව්වහම ඒ දේවල් පේන්නේ නැහැ කොලේ. නමුත් ඒකේ පිටිපස්සේ දෙනවා පොඩි ලයිට් එකක්. අනේ ලයිට් එක ඇත්තටම UV කිරණ ලයිට් එකක්. ඒක ඇල්ලුවාම ඒ පත්‍රයේ අර ලියපු දේවල් දැක ගන්න පුළුවන්. මේ අපි ඊළඟ වර්ගයට යන්නේ X කිරණ. මම කලිනුත් පැහැදිලි කරා. හොඳට බලන්න අත් දෙකක X-ray කිරණ ඡායාරූප සටහනක්. මේක X-ray කිරණ වල බලන්න හොඳට X කිරණ භාවිතා කරාම අර කිව්වා වගේ ඇත්තටම soft tissues එහෙම නැත්නම් මෘදු පටක ඔස්සේ මේවා ගමන් කරන්නේ නැහැ. නමුත් මේවා ගමන් කරන්නේ මේ විනිවිද යන්නේ soft tissues හරහා. මේ තියෙන ඔයගලන්ට හොඳට පේනවා ඇති මේ අස්ථි කොටස් වලදී ගමන් නොකිරීම නිසා තමයි ඒව සුදු වර්ණයෙන් දිස්වන්නේ. මේ තියෙන්නේ අතක අස්ථි කොටස් මේ ආකාරයෙන් තියෙනවා. මේ තියෙන්නේ අපේ උරස් කුහරයේ තියෙන දේවල් හොඳට බලන්න. අස්ථි දැක ගන්න පුළුවන් රිබ්ස් එහෙම නැත්නම් පාර්ශ්ව. ඒ වගේම මේ තියෙන්නේ පිටිපස්ස ආකාරයේ පිටිපස්සෙන් තියෙන ආකාරය. මේ ඇත්තටම ඇන්ටරෝ පොස්ටරෝ කියලා කියන්නේ මේ ව්‍යුහය. ඒ කියන්නේ මේක මේ ව්‍යුහය නෑ. මේ ව්‍යුහය පොස්ටරෝ ඇන්ටරෝ කියන රූපයක්. ඒ කියන්නේ පිටිපස්ස සිඳන් ගත්ත එක්ස්රේ එකක්. මේකේ ඒ නිසා තමයි ඔයගොල්ලන්ට හොඳට බලන්න පුළුවන් කශේරුකාව. ඒ වගේම කශේරුකාවට සම්බන්ධිත පාර්ශ්ව පද්ධතිය තියෙනවා. පාර්ශ්ව යුගල් 12කින් යුක්ත. ඒ වගේම අපිට හොඳට හෘදය දැක ගන්න පුළුවන් මේ ආකාරයේ. මේ තියෙන වාහනයක ඡායාරූපයක් එහෙම නැත්නම් එක්ස්රේ කිරණ යවල ගත් එකක්. සාමාන්‍යයෙන් වාහනයක පරඳු තැන් බලන්නත් ඒ වගේම දෝෂ බලන්නත් මේ වගේ එක්ස්රේ කිරණ ආකාරයක් දියුණු තාක්ෂණ වේදේ භාවිතා කරනවා. මේ තමයි අපේ මුඛයේ කට ඇතුලේ දත්වල ඩෙන්ටිස්ලා එහෙම නැත්නම් දන්ත වෛද්‍යවරු විසින් ලබා ගන්නා ඡායාරූපයක් දත්වල පිහිටීම බලන්න. මේ තියෙන්නේ විවිධ කිරණ අර අපි කිව්වා වගේ ඇත්තටම අර එක්ස්රේ කිරණ වලට පස්සේ තියෙනවා ඇල්ෆා බීටා හා ගැමා කියලා කිරණ වර්ගයක්. අපි ඇත්තටම කලින් ලිව්වේ X වලට පස්සේ ගැමා. ඒ වුණාට මේකේ ඇතුලේ තියෙනවා ඇල්ෆා සහ බීටා ඊළඟට තමයි ගැමා බෙදෙන්නේ. ඒතර ඇල්ෆා කිරණ කියන එකට විනිවිද යාමේ හැකියාව ගත්තොත් මද වශයෙන් එක්ස්රේ කිරණ වලට වඩා නම් වැඩි. හැබැයි ගැමා කිරණ වලට සාපේක්ෂව ගත්තොත් ඇල්ෆා කිරණ යම් පෘෂ්ඨයක් කරා විනිවිද යාම අඩුයි. බීටා කිරණ ඇල්ෆා වලට වඩා වැඩියෙන් යම් දෙයක් ඔස්සේ විනිවිද යනවා. ගැමා කිරණ ගොඩාක්ම ඕනෑම පෘෂ්ඨයක් කරා විනිවිද යනවා. මම එකයි කිව්වේ ওই පිළිකා සල විනාශ කරන මේ කාමරවල කොන්ක්‍රීට් ස්තරය මීටරයක් වුණ කොන්ක්‍රීට් ස්තරයක් ඒ බිත්ති හදලා තියෙනවා. මොකද ඒ තරම් එළියට යෑම
වළක්වන්න ඕන නිසා. මේ තියෙන්නේ අර කිව්වා වගේ රෝගියෙක් පෙට් ස්කෑන් යන්ත්‍රයක් තුළට යවලා ඒ පුද්ගලයාගේ පිළිකා සෛල හඳුනා ගැනීමට එහෙම නැත්නම් පිළිකාව තියෙන තැන හඳුනා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයක්. ඉතින් මේක මගින් මේකෙදිත් භාවිතය ඇත්තටම ගැමා කිරණ තාක්ෂණ වේදය. මේ තියෙන්නේ මොළයේ එක් තැන්වල එක් ස්ථානවල නිවැරදිවම හරියටම කොයි ලේයර් එකේද මොන මට්ටමේද රෝගී තත්ත්වයේ තියෙන්නේ කියලා හඳුනා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. මේ තියෙන අර තරංග ආකාරයන්. හරි. එතකොට ලොකු අවබෝධයක් ආවෝගලන්ට මේ පිළිබඳ මන අවබෝධයක් මේත් එක්ක ආවා. එතකොට දැන් තේරෙනවා ඇති මේ කිරණ සතහන් වල මේකේ මේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලී විවිධ ඒවා විවිධ ප්‍රයෝජන සඳහා භාවිත කරනවා වගේම මේකේ ප්‍රයෝජන නැති දේවලුත් තියෙනවා. ඔයගොල්ලෝ අන්තිමට රූපයකින් දැක්කා න්‍යෂ්ටික පිපිරීමක්. ඒතර ඒ පිපිරීමකදී පවා සමහර වෙලාවට විකිරණ නිකුත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ජපානයේ හිරෝෂිමා නාගසාකි කියන නගර දෙකට එල්ල කර ඇමරිකාව විසින් එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේදී එයාලා කියනවා ඒ පිටවෙච්ච විකිරණ නිසා තවමත් උපදින ළමයි අංග විකල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව වෙලක් තියෙන්නේ විකිරණවල ඵල විපාක විදියට. ඒ නිසා මෙන්න මේක තමයි කාරණේ. ඔයගොල්ලෝ ලොකු අවබෝධයක් ගත්තා. හරි අපි නෝට් එක ලියාගෙන ආවේ පාරජම්බුල කිරණ ගැන. ඒ නිසා පාරජම්බුල කිරණවල අපි ලියාගෙන යමු. ඒකේ ප්‍රයෝජන ටික තව දුරටත් ලියාගෙන යමු. ලියාගමු. ඊළඟ පොයින්ට් එක පාරජම්බුල කිරණ මගින් පාරජම්බුල කිරණ මගින් මිනිස් සිරුරේ විටමින D සංශ්ලේෂණය කළ හැක. විටමින D සංශ්ලේෂණය කළ හැක. ඊළඟ එක රෝහල් විස බීජ හරණය සඳහාද මෙම UV කිරණ යොදා ගැනේ. ඊළඟ පොයින්ට් එක මුදල් නෝට්ටු වල හා සේදුම් කුඩුවල අන්තර්ගත UV සංවේදී රසායනික ද්‍රව්‍ය නිසා UV සංවේදී රසායනික ද්‍රව්‍ය නිසා රසායනික සංයෝග නිසා UV කිරණ වලට ලක්වීමෙන් දිලිසුමක් ඇතිවේ. UV කිරණ වලට ලක්වීමෙන් දිලිසුමක් ඇතිවේ. ඒකටම ලියා ගන්න. එමගින් මුදල් නෝට්ටු වල රහස්‍ය සංකේත හඳුනාගත හැක.
අපි එතන අන්තිම පොයින්ට් එකක් ලියමු. අන්තිම පොයින්ට් එක අන්තිම පොයින්ට් එක UV කිරණවලට අධික ලෙස නිරාවරණය වීමෙන් UV කිරණවලට අධික ලෙස නිරාවරණය වීමෙන් UV කිරණවලට අධික ලෙස නිරාවරණය වීමෙන් පිළිකා තත්ත්ව හා ඇසේ සුද පිළිකා තත්ත්ව හා ඇසේ සුද ඇතිවේ. පිළිකා තත්ත්ව සහ ඇසේ සුද ඇතිවේ. හරි. එතකොට අපි කතා කරේ පාරජම්බුල කිරණ ගැන සහ ඒවායේ ප්‍රයෝජන ගැන. ඊළඟ මාතෘකාව දාගමු. අදෝ රක්ත කිරණ. අදෝ රක්ත කිරණ. අපි ක්ලාස් එක ඉවර කරනවා තව පොඩ්ඩකින්. අපි ඊළඟට මේ වගේම ඇත්තටම කතා කරන්නේ මේ පාඩමේ ඉතිරි කොටස්. ඔගොල්ලෝ හරියටම මේ කොටස් නිවැරදිව පාඩම් කරන්න. මේක ගොඩාක්ම ඔගොල්ලන්ට ප්‍රයෝජනවත් පාඩම් මාලාවක් වෙනවා. මේ ඔන්ලයින් තාක්ෂණ වේදිකය ඔස්සේ ඔයගොල්ලන්ට මේ කරන ක්‍රියාවලිය. ඒ නිසා ඔයගොල්ලෝ ඇත්තටම මේ ඔස්සේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අපි ඊළඟ දවසේ මේ ආකාරයටම සෙනසුරාදා දිනේ තියරි ක්ලාස් එක 6:00 සිට 8:00 දක්වා අපි ඕනනම් මේ ලියා ගන්න අතපසු වුණා නම් අදට අපි එනිසා අදට අපි ක්ලාස් එක අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්. අයබෝවන්.